නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. දිනදෙරම මහමැතිවරණයට දින ලංවෙදී දේශපාලන පිටිය අතිශය උණුසුම් වී තිබෙනවා. දිනින් දින අලුත් පුවත් නිර්මාණය කරමින් ඉදිරියට යමින් තිබෙන්නේ. ඒ අතරතුර ඒ උණුසුම ඔබේ නිවහනට ගෙනෙමින් තමයි සුලිය අප බදාදා දවසේ ඉරිදා දවසේ රාත්‍රියේදී ඔබේ නිවහනට ගෙන එන්නේ. අපි කැළඹෙන දේශපාලනයේ කතාව සුලියයි මේ ආරම්භ කරන්නේ. අද දවසේත් අප සුලියට මාතෘකා කරගන්නේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කෙසේ වේවිද කියනා වූ කාරණය. අද දවසේදී මේ පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කළා හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක චන්දිම වීරක්කොඩි මැතිතුමන්ට අපි ආයුබෝවන් කියලා බුදුන් පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සෙනසිංහ මැතිතුමන්ට ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි බුදුන් පිළිගන්නවා. ඒ වගේම හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලසන්ත අලගියවන්න මැතිතුමන්ට අපි ආරාධනා කළා. ඔබතුමන්ටත් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලයිස්තුවට නම් වී සිටින බිමල් රත්නායක මැතිතුමන්ට අපි ආරාධනා කළා. අපි ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේදී අපි කලින් මතක් කළා වගේම කතා කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය කෙසේ වේවිද කියන වූ කාරණය අපි අද දවසේ සංවාදය ආරම්භ කරන්නට චන්දිම වීරක්කොඩි මැතිතුමන්ට ආරාධනා කරමු. රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අනුමත කළා. එතුමාට ලක්ෂ 69ක් පෙළ ගස්සලා ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නට පස්සේ එතුමා වැඩ ආරම්භ කරේ ඉතිහාසයේ දේශපාලඥයන් පිළිබඳ ජනතාව තුළ තිබිච්ච පිළිකුල් සහගතභාවය නැති කරවන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටට උදා වෙලා තියෙන හැඟීමක් ජනතාවට දෙන ආකාරයට එතුමා පත් වෙච්ච ගමන් ජනාධිපති කාර්ය මණ්ඩලය අඩු කරා. එතුමා පත් වෙච්ච ගමන් එතුමාගේ පින්තූර ගහන එකේ ඉඳලා නැවැත්තුවා. පාරවල් වල බෝඩ් ගහන එක, තොරන් ගහන එක, අනවශ්‍ය උත්සව සංවිධානය කරන එක, ඒ වගේම රටට බොහෝ වෙලාවට වෙන්නේ පත් වෙච්ච ගමම්ම ගේන්නේ සුඛෝපභෝගී වාහන විශාල ප්‍රශේ. ඒ වගේ එක නැවැත්තුවා. නවත්තලා ජනතාවට වැඩ කරන රටක් නිර්මාණය කිරීම සඳහා වූ වැඩසටහන ආරම්භ කරා. බොහොම දුර දැක්මක් ඇතුව සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා ජනතාවට දැනුණා. ඒ දැනීමත් එක්ක අපි අනපේක්ෂිත වෙච්ච කොවිඩ් ලංකාවට ලෝකෙට කොවිඩ් ආවා. ලංකාවට කොවිඩ් ඇතුල් වෙනකොට ඒ කොවිඩ් මර්ධනය කිරීම අද ලක්ෂ ගාණක් මිය ඇදිලා තිනවා ලෝකේ. ලංකාවේ අපට හැකියාවක් ලැබුණා. අපි ඒ අවාසනාවන්ත මරණ 11 පිළිබඳවත් දුක් වෙනවා. නමුත් මරණ සංඛ්‍යාව 11කට අඩු කරගන්නට හැකියාවක් ලැබුණා. අපි රටක් හැටියට ලෝකේ දියුණු රටවල් අතර අවධානය දිනා ගන්න පුළුවන් මට්ටමකට පත් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ප්‍රකාශයක් කරා ලංකාව ඉතාම ඉහළින් ඉන්නවා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශයක් කරා කොවිඩ් මර්ධනය අතින් ලංකාව ඉදිරියෙන් ඉන්නවා කියලා. ලෝකේ කොවිඩ් මර්ධනය අතින් ඉහළම සාර්ථක රටක් බවට අපි පත් වුණා. ලෝකේ ජයග්‍රාහකෙක් බවට පත් වුණා. අද ජනතාව තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගිලා තිනවා. මේ රට ගෙනියන මාර්ගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මේ රටේ අද ජනතාව බලාපොරොත්තු වෙච්ච තිගු කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච මාවතට රට අවතීර්ණ වෙන තියෙනවා කියලා. විපක්ෂය ભેද බින්න වෙලා විපක්ෂය
දෙකට තුනට කැඩිලා ඒ අය වෙන වෙන අරමුණු වල යද්දි ජනතාවගේ විශ්වාසය අපට දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ තුළ අපි නවෝත්පාදන ආර්ථිකයක් මේ රටේ ඇති කිරීම සඳහා වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. නව සොයා ගැනීම ජනතාව පෙළඹිලා තියෙනවා නව සොයා ගැනීමට. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය ගොවිතැන වෙලා තියෙනවා. අද ස්වයං පෝෂිත රටක් નિરાයාසයෙන්ම නිර්මාණය වෙලා තියෙනවා අපේ රටේ. ඉතින් අපි හැම දෙයකම දැන් මේ මොහොත වෙන විට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා කොවිඩ් නිසා අවදානමට ලක් වෙච්ච ප්‍රශ්නගත ව්‍යාපාර නැවත පණ ගැන්වීම සඳහා වූ වැඩපිළිවෙල දැක්මක් ඇතුව රටේ ආරම්භ වෙලා තියෙනවා. තවත් විනාඩි කාලයක් විශාල බලාපොරොත්තු සහ විශ්වාසය ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ විශ්වාසය. අපි ත්‍රස්තවාදයේ මර්ධනය කරනකොට අවුරුදු 30ක් මේ රටේ තිබිච්ච ප්‍රධාන වශයෙන් වැදගත් උනේ රටේ ජනතාව තුළ ඇතිවෙච්ච විශ්වාසය. ජනතාව විශ්වාස කරා මේ මොහොතේ මොන බාධක ආවත් මොන බෝම්බ පිපිරුවත් කොළඹ අපි අමාරුවෙන් දරුව පාසල් වලට ගියත් රාජ්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා. අන්නේ විශ්වාසයෙන්ද ජනතාව බලාගෙන හිටියයි විශ්වාසය කඩකලේ නැහැ. අද මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනේවි රට නිවැරදි මාවතට ගෙන ඒවි කියලා අද විනිවිද පෙනෙන ස්වරූපයෙන් ජනතාවට මුල් තැන දීලා ජනතාවගේ පැත්තෙන් නම් තීන්දුව ගන්න ආකාරයට ඔබ දැක්කා දැන් පාතාලයේ කුඩු මර්ධනය කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග කුඩු මර්ධනය කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග තුර රටේ අම්මලගේ අපි අවසන් කැමැත්ත විශාල වශයෙන් රාජ්‍ය කෙරෙහි ඇවිල්ලා තියෙනවා. කාන්තා පාර්ශවය මුල් වෙලා තියෙනවා මේ වෙනකොට මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි අපි යොමු කරන්න අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් 3/2 බලයක ජයග්‍රහණයක් ලබා ගන්න පෙළ ගැහිලා ඉන්නවා. විශේෂයෙන්ම 69 ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයත් එක්ක අලුත් දේශපාලන සංස්කෘතියක් ජනාධිපතිතුමා ආරම්භ කරනවා. ඒ වගේම මේ වෙනකොට COVID-19 වසංගතය මර්ධනය කිරීමත් එක්ක තවත් වැඩි ප්‍රසාදයක් ආණ්ඩුවට ගොඩනැගී තිබුණ බව තමයි එතුමන් යෝජනා කරන්නේ. ඔබතුමන්ට පුළුවන් ඒ ප්‍රතියෝජනා කරන්න. ප්‍රියා මම හිතන්නේ 69 ලක්ෂයේ වැඩි කොටසක්ම මුල් වුණේ මේ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ. ඇති වුණු නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ දවස් 6ක් 7ක් යනකොට ලංකාවට ඇවිල්ලා කියන්නේ මම මැතිවරණ ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් දින 50 ගානේ තිබූ මම හිතන්නේ අන්ත පරාජය සහ ජනතාවගේ අප්‍රසාදය වැලේ වැල් නැතුව ඉන්න අවස්ථාවක සහරාන් කියන මේ කාලකන්ණි මිනිසෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඒ වගේම රාජපක්ෂ පවුලට හොඳ උස්මක් දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මැතිවරණ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලැබෙන්නේ. ඉතින් ඒ ලැබුණාට පස්සේ එතුමා ඒත් එක්කම අර කිව්වා වගේ චන්දිම මැතිතුමා කිව්වා වගේ යම් පොරොන්දු රාශියක් වෙනවා. ඒ පොරොන්දු රාශියෙන් එතුමා කිව්වා ඒ කීපය සම්බන්ධයෙන් අපි අගය කරනවා නාම පුවරු සහ පොඩි පොඩි වැඩ ටිකක් කරා. ඒ වැඩ ටිකෙන් ප්‍රසිද්ධියකුත් ලැබුණා මාසයක් දෙකක්. ඕක ඉම්රාන් කානුත් කරා. ඕක ගොඩක් නායකයෝ ආපු ගාම කරනවා. ඉතින් ඒ ටික හොඳයි. ඒ ටික දිගටම කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එතනින් පස්සේ කොරෝනා මර්ධනය සම්බන්ධනොත් අපේ ලොකු විවේචනයක් නැහැ. එකම විවේචනය දෙන්නේ 3 දෙනෙක් එනකොටම රට ලොක්ඩවුන් කරා නම් මේක ඊටත් වැඩිය කලින්. මොකද මේක මේ ආසියාව ගත්තොත් එච්චරම බරපතල නැහැ. ඉන්දියාව ගත්තොත්, පාකිස්තානය ගත්තොත්, බංගලාදේශය ගත්තොත් අපේ දේශගුණය වෙන්න පුළුවන්, පිහිටීම වෙන්න පුළුවන් මොන හරි හේතුවක් නිසා මේක ඉතාලිය හා ඇමරිකාව හා සංසන්දනය කරන්න බෑ. අපි සංසන්දනය කරන්න ඕනේ අපේ ආසියාවේ තියෙන රටවල් එක්ක. වියට්නාමයේ මේ වගේ රටවල් එක්ක. ඉතින් කෙසේ වෙතත් ඒකට අපි ලොකු විවේචනයක් කරන්නේ. ඒකේ එකම විවේචනය තමයි හමුදා වික්කා දිගටම PHI මහත්තුරු නෙමෙයි පෙන්වන්නේ, නර්ස් නෝනා නෙමෙයි පෙන්වන්නේ. ඒකේ හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම ගොඩක් නාලිකාවල මේක දේශපාලන සටන් පාඨයක් කරගත්තා. ඉතින් ඒ විවේචනය අපේ තියෙනවා. ඒ අරින්ද කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් අපි යම් මට්ටමක ඉන්නවා කියන එක අපි පිළිගන්නවා. හැබැයි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුන්නු පොරොන්දු වට්ටෝරුවක් අර විමල් වීරවංශ මහත්තයා කියවනවා. සියලුම දේවල් වලට 125ක වට්ටමක් මේ වගේ විශාල රාශියක් සහන මල්ලක් මේ ගොඩාක් දේවල් කියවලා අන්තිමටම අපි කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියනවා not proactive reactive. අදට එන දෙයට මුහුණ දෙනවා මිසක් ඉදිරිය සම්බන්ධයෙන් දැනුමක් නැත්නම් අවබෝධයක් හෝ එහෙම මං හිතන්නේ කලමනාකරණයක් මේ පිරිසේ නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශ්වාස කරන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ දේශපාලඥයින්ට වැඩක් කරන්න පුළුවන් කියලා. එතුමා ගොඩක් වෙලාවට හමුදාව එකට යොදා ගන්න උත්සාහ කරනවා. හැබැයි හමුදාවටත් මේ පරිපාලනය සම්බන්ධයෙන් දැනුමක් නැහැ. ඒක විශේෂයෙන්ම අපිට පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමාට අඩුම ගානේ පාලන මිලවත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනකොට ගිහිල්ලා බෙල්ල කඩනවා, බඩ තල්නවා කිව්වට ඒ පාලන මිල ක්‍රියාත්මක කරන්න බෑ එහෙම. ඒවා කළමනාකරණය කරන්න ඒවට විශාල පුහුණුවක් තියෙන්න ඕනේ, ඒ වගේම අත්දැකීමක් තියෙන්න ඕනේ, දැනුමක් තියෙන්න ඕනේ. ඒක පෙන්වුම් කරා පරිප්පු 65යි, සැමන් 100යි, සීනි 110යි, හාල් 90යි කිව්වට එකක්වත් කරගන්න බැහැ. එහෙම කරගන්න බැරි නම් එහෙන් පාලන මිලවත් දෙන්න බැර නම් ඊට අමතරව මෙතුමාලා දිගින් දිගටම බොරු කිව්වා. විදුලි බිල මහින්දානන්ද මැතිතුමා මම මේ වගේම සංවාදයක් කිව්වා වගකීමෙන් කියන්නේ කියලා මාස දෙකක් අය කරන්නේ නැහැ කිව්වා. වතුර බිල මාස දෙකක් අය කරන්නේ නැහැ කිව්වා. එතකොට කලින් කිව්වා සහන මල්ලක් දෙනවා කියලා රුපියල් 20000ක. ඊට පස්සේ කිව්වා ටෙලිෆෝන් බිල අය කරන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ලීස් එක ටික පස්සට දානවා කියලා. සීස් කරන්නේ නැහැ. ණය ටික පස්සට දානවා කියලා. මේවා මොනවත් උන්නේ නැහැ. එතකොට මේ වෙනකොට මෙතුමා කතා සඳහන් කරනවා සංවර්ධනයක් සම්බන්ධ සංවර්ධනයක් නෙමෙයි. ජනතාවට සාමාන්‍යයෙන් මේ මැතිවරණයක් ලඟ වෙනකොට ආණ්ඩුවක් කරන්නේ අපි උනත් කරනවා බාණ්ඩ අඩු කරනවා පොඩ ජනතාව අන්දලා ඡන්දේ ලබා ගන්න. ඉතින් එහෙම අඩු කර ගන්නවත් බෑ. බාණ්ඩ 26ක මිල ඉහළ ගිහිල්ලා ජනතාවට ජීවත් වෙන්න බෑ. මාස 3ක් රැකියාවක් කරලා නැහැ. අර බිල් ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා දැන් රුපියල් 3000 තිබ්බ බිල රුපියල් 12000 නැත්නම් 15000යි. ඒ වගේම ලීස් වාරිකයේ නොගෙව්වට පොලිය එකතු වෙලා තියෙනවා ඊට උඩින්. ලීස් වාරිකයේ රුපියල් 13000 නම් පොලිය දැන් 22000යි. ඒතර ටැක්ස් එක මේ සියල්ලටම ටැක්ස් කරනවා. ඒක කපනවා ඒක කපලත් නැහැ. ජනතාව ඇත්තටම ඉතාමත් අමාරුවෙන් ඉතාමත් තරහෙන් ඉන්නේ. තිබු විශ්වාසය මෙතුමා කිව්වා හරි විශ්වාසයක් තිබ්බා. ඕනම අලුත් පුද්ගලයෙක් කෙනෙකුට විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය paludu වෙලා මම හිතන්නේ කළමනාකරණය කරගන්න බැරුව ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාම අසරණ තත්යකට මාස 8කට පස්සේ එතුමා මහ බැංකුවේ අපි කවදාත් ඔබතුමාලා ආයතනයේ වුණත් නිලධාරීන්ට මේ එළිය බයින් නැනේ පාරටන්න ගහලා. එතුමාගේ නිලධාරීගේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමා කැඳවන්නේ නැතුව පී.බී. ජයසුන්දර මහත්තයයි අර කබ්රාලුයි ඉස්සරහා තියාගෙන මේ මාස 8කට පස්සේ මට ජනතාව බණී මොනවා හරි කරන්න කියලා එහෙම කරන්න බෑ. ඔබතුමාලා ආයතනයේ ඔබතුමාලට කියන්නෝනේ කොහොමද ඇඩ්වර්ටයිස්මන්ට් ගන්නෙ කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඔබතුමාලට කියන්න බෑ ටූල්ස් එක පාවිච්චි කරලා මොනවා හරි කරන්න කියලා. ඉතින් එතකොට ඉන්නවා ඇමති කෙනෙක් ඉන්නවා. එතකොට ඉන්නවා ඒ සම්බන්ධයෙන් පරිපාලනය සම්බන්ධයෙන් සුදුසු පුද්ගලයෝ. ඉතින් ඒව මොනවත් නැතුව සල්ලි අච්චු ගහලා තියෙනවා බිලියන 300ක්. ඒක පිළිගත්තා මහ බැංකුවේ නිලධාරියෙක්. ඒ වගේම ඊටම විශාල ලෙස ආදායම නැහැ. ආනයන නැහැ කියන්නේ ආනයන නැති කරන්නේ මොකටවත් නෙමෙයි. මොකද ඩොලර් එක ඉහළයි කියලා 240ටයි කියලා බයට. ඉතින් එහෙම බයට මේ ආර්ථිකය හසුරවන්න බෑ. ඒතර කොහෙන්ද අමුද්‍රව්‍ය 99%ක් අපේ බොත්තම් අපේ නූල් සියල්ලම එන්නේ අමුද්‍රව්‍ය එන්නේ ආනයන තුලින්. මේ ආනයන එන්නේ නැතුව අපිට නිෂ්පාදනය කරන්න බෑ. නිෂ්පාදනය අවසන් කරමු. ඒතර රැකියාව නැහැ. ඒතර ආදායම නැහැ. ඒතර ආණ්ඩුවට ගෙවා ගන්න දෙයක් නැහැ. එතකොට වැට් එක කළමනාකරණය කරගන්න බැරුව බිලියන 600ක පාඩුව. දුන්නේ රුපියල් 5000 විතරයි. ඒතර මේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? බිල් ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. දැන් සීස් කරනවා වාහන ටික. ජනතාව වැලේ වැල් නැතුව සියදිවි නහ ගන්න තත්ත්වයට උදා වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කිරීම තුලින්. ඉතින් ඊටමත් අමාරු තත්ත්වයක්. ඒක තමයි මේ ආණ්ඩුව කොහොම හරි ගහලා ගන්න හැදුවේ මේ මැතිවරණය. හමුදාව විකුණලා, ජාතිවාදයේ විකුණලා දැන් ළඟදී මේ කරනවා සහරාන් විකුණනවා ආපහු. ඒ ලේ ටික උඩින් ඒ ජනතාවගේ 300ක් ජීවිත උඩින් ආපහු මේ පාර්ලිමේන්තු මැතිවරණයත් කොහෙන් හරි අන ගන්න හදනවා. ඉතින් මේ තුල ජනතාව දන්නවා මේ කරන්නේ හුදු රංගපෑමක්. ඒ රංගපෑමට ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. ඒකට ජනතාව පිළිතුරු දෙයි මේ අගෝස්තු 5 වෙනිදා. ස්තුතියි ඔබතුමන්ට. අපේ ලසන්තාලගේ වන්න මැතිතුමනි විශේෂයෙන් මෙතුමන් යෝජනා කරන්නේ ආණ්ඩුව විශේෂයෙන් ජනාධිපතිවරයා පත් වෙලා පොඩි පිළිවෙල ටිකක් කරා තමයි. නමුත් මේ වෙනකොට ගොඩනැගෙමින් තිබුණු ප්‍රසාදය කිසියම් ආකාරයකින් බිඳ වැටලා ජනතාවගේ අපේක්ෂාවන් එක්කම කියලා. ඔව් විශේෂයෙන්ම මම හිතන්නේ අපේ සුජීව සේරගේ මැතිතුමා ඉදිරිපත් කරපු කරුණු එතුමාගේ පැත්තෙන් එතුමා ඉන්න දේශපාලන ස්ථාවරය තුළ එසේ කිය යුතුයි. නමුත් අපේ ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ඉලක්කයක් ඇතුව තමයි මුලින්ම කටයුතු කළේ. නමුත් මේ ඇති වුණු තත්ත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නියමිත කාලෙදී තියන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු නොවූ ආකාරයට මේ විවසනය මුළු ලෝකෙම වෙලා ගත්තා. එතකොට ඒ විවසනය වෙලා ගැනීම නිමිති කරගෙන
අපේ රට මාස 3කට ආසන්න කාලයක් තනිකරම මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි රට වසා තැබීමකට ලක් වුණා. එතකොට රට වසා තැබීමකට ලක්වීම නිසා අපේ රටේ වාර්ෂික ආදායමෙන් කාර්තුවක ආදායම අහිමි වුණා. රාජ්‍ය ආදායමෙන් 90%ක් රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව. එතකොට රාජ්‍ය ආදායම එහෙම කාර්තුවක අහිමි වුණත් ඒ කාර්තුවේ රජයේ වියදම අඩු වුණේ නැහැ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙව්වා, විශ්‍රාම වැටුප් ගෙව්වා. ඒ නිසා විශේෂයෙන්ම මං හිතන්නේ වර්තමානයේ වන විට කළමනාකාරීත්වය අතිගරු ජනාධිපතිතුමාගේ කළමනාකාරීත්වය සහ රජයේ කළමනාකාරීත්වය පිළිබඳව මේ රට වසා තැබුණු කාල සීමාව තුළදී ඒ සිදුවුණු දේවල් සහ ඒ නිසා හටගත් ප්‍රශ්න වලින් ඇති වුණු දේවල් එක්ක සාපේක්ෂව සංසන්දනය කිරීම මම හිතන්නේ විහිළුවක්. මේක අපි එකපාරටම මේ කළමනාකාරීත්වය පිළිබඳව අර දේ කරන්න බැරිද මේ දේ කරන්න බැරුණා කියන එක විවේචනය කිරීම මේක විවේචනයක් විදිහට හොඳයි. නමුත් මේ රටේ ජනතාව අතිමහත් බහුතර ජනතාව පසුගිය ජනාධිපති වර්ණයේදීත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජ්‍ය නායකයා විදිහට තේරීපත් වෙනකොට විවිධ ආකාරයෙන් චෝදනාවන් විවේචන ජාතිවාදී අවශ්‍යමින් එල්ල කළා. නමුත් ජනතාව බුද්ධිමත් ඒ වෙලාවේ ඒ ඡන්දය ප්‍රකාශ කළා. ඒ නිසා අදත් මේ රටේ බහුතර ජනතාව විශේෂයෙන්ම සුජීව සේනසිංහ මහත්මයා කියපු ප්‍රශ්න ඇත්ත. ජනතාවට ප්‍රශ්න තිබෙනවා. මේ ප්‍රශ්න ඇති වුණේ ජනාධිපතිතුමාගේ වරදින් හෝ ආණ්ඩුවේ වරද නිසා නෙමෙයි. මේ ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ අද දියුණු රටවලටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි වුණා. ඒ සෑම රටකම ලෝකයේ ආර්ථිකය අද කඩා වැටලා තිබෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ මුලින්ම ඒ දියුණු රටවල වසංගතයෙන් ජය ගන්නත් බැරි වුණා, ආර්ථිකයෙන් ජය ගන්නත් බැරි වුණා. දැන් අපි වසංගතයෙන් මේ රට ජය ගත්තා. වසංගතයේ පැත්තෙන්. එතකොට අපි මේ රටේ ජනගණත්වය වැඩි රටක් විදියට මේ රටේ මේ රෝගය ව්‍යාප්ත වුණා නම් අඩුම තරමේ ලක්ෂ 2ක් විතර ජීවිත නැති වෙනවා. දැන් එතකොට ජනාධිපතිතුමාගේ කළමනාකාරීත්වයේ ඍජු අධීක්ෂණය තුළ මේ වැළඳුණු අය හඹා යාම තුලින් ඒ අය සොයා බලලා ඒ අය නිරෝධායනය කරලා මේක ව්‍යාප්ත වෙන එක නැවතුවා. අපේ රටේ මේක ව්‍යාප්ත වුණා නම් අනිවාර්යෙන්ම ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මේ යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ලෝකයේ දියුණු රටවල වසංගතෙන් ජය ගන්නත් බැරුණා, මේ වන විට ආර්ථික පැත්තෙන් ජය ගන්නත් බැරි වුණා. නමුත් අද අපි වසංගතෙන් ජය අරගෙන තිබෙනවා. ලෝකයේ දියුණු රටවල අධි තාක්ෂණේ පාරේ වාහනයක රථ වාහන වැරද්දක් කළොත් ගෙදරට ගියාම තැපෑලෙන් ඒ දඩකොලේ එනවා. දඩපත්‍රය එනවා. ඉතින් එවැනි තාක්ෂණයක් තියෙන රටක විශේෂයෙන්ම මේ රෝගී ව්‍යාප්ත වීම වළක්ව ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අපේ රටේ විශේෂයෙන් මේ රෝගය වළක්ව ගන්න පුළුවන්කමක් ලැබුණේ ත්‍රිවිධ හමුදාවේ සහ එයාගේ සහයෝගයේ දායකත්වය මතම එතුමාගේ ඍජු අධීක්ෂණය නිසා. ඒ නිසා ජනතාව අද මේ රටේ බුද්ධිමත් ජනතාව විශේෂයෙන්ම මේ වසංගතයෙන් ජයග්‍රහණය කිරීමේ ඇතිවුණු විශ්වාසයත් එක්ක අද ජනතාවට මුහුණ පාන මේ ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා එතුමාගේ නායකත්වය තුළින් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ආණ්ඩුවක් තුළින් පුළුවන් බවයි අතිමහත් බහුතර ජනතාවගේ විශ්වාසය තිබෙනවා. ඒක තමයි සමාජයේ සහ පොළවේ තිබෙන තත්ත්වය. ඒ නිසා විශේෂයෙන්ම අපට මේ රටේ ජනතාව විශ්වාසයි. ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා මේ තිබෙන අපහසුතාවයන් රජයේ හෝ ජනාධිපතිතුමාගේ අඩුපාඩුවකින් නෙමෙයි, මේ අඩුපාඩුකම් සියල්ලක්ම මේ ප්‍රශ්න සියල්ලක්ම විසඳන්න සිද්ධ වෙලා තිබෙන්නේ අපට ලෝකයේම ඒ මුහුණ දීපු දැඩි වසංගතකාරී තත්ත්වය නිසා බව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපි මේ මැතිවරණයේදී 3/2කට ආසන්න මන්ත්‍රී ධූර ප්‍රමාණයක් අපි ලබාගෙන පක්ෂයක් විදිහට විශේෂයෙන්ම අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි ස්ථාපිත කරලා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමා ජනාධිපති වර්ණයේදී ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඉදිරි වර්ෂ 5 තුළ ඒ වගකීම
අපි නියෝජිතයින් විදිහට අනිවාර්යෙන්ම සාමූහික හැඟීමකින් යුතුව කණ්ඩායමක් විදිහට අපි එකමුතුව රටේ යහපත වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉටු කිරීමට කටයුතු කරනවා. ඒ නිසා සියලුම දෙනාගෙන් අපි ඉල්ලීමක් කරන්නේ මේ මැතිවරණයේදී මේ යථාර්ථය අවබෝධ කරගෙන ඔබගේ සහයෝගයේ දායකත්වය ලබා දෙන්න දෙසයි. විශේෂයෙන්ම ජනතාවට ප්‍රශ්න තියෙනවා. මේ ජනතාවට තියෙන ප්‍රශ්න වලට වගකිය යුත්තේ රජය හෝ ජනාධිපතිවරයා නෙමෙයි, කොරෝනා වසංගතයත් එක්කයි මේ ගැටලු මතුවුනේ කියලා එතුමන් නියෝජනය කරන්නේ. මුලින්ම සියත ආයතන ස්තුතිවන්ත වෙනවා අපට ආරාධනා කිරීම පිළිබඳව. දැන් මම හිතන්නේ මම හිතුවා දෙවෙනි වටේදී මේ මන්ත්‍රීතුමාලට පිළිතුරු දිය යුතුයි කියලා. නමුත් අපි දැන් ආරම්භක වටේදී මම ඒ නිසා කල්පනා කළා ඇත්තටම දැන් අපි අලුත් පාර්ලිමේන්තු ඡන්දයක් ඉස්සරහා ඉන්නේ. ඒ නිසා රටට අවශ්‍ය කරන අලුත් පාර්ලිමේන්තුව මොන වගේ වෙන්න ඕනද කියලා අපි හිතන්නේ කොහොමද කෙනෙක් ගැන කියන්නේ. ඊට පසුව මම හිතනවා දෙවෙනි වටේදී මෙතුමලාට තියෙන කරුණු සම්බන්ධ විවේචනාත්මකව හෝ වෙන අදහස් කියන්න. දැන් අපි හිතනවා දැන් එකක් ජනාධිපතිවරණයක් අවසන් වෙලා ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. ඒක දැනට තියෙන දේ. නමුත් දැන් රටට අවශ්‍ය අපේ රට දැන් මුහුණ දීලා තියෙන විවිධ අභියෝග කොරෝනාත් එකක් තමයි. දැන් කොරෝනා වලට කලිනුත් අපි සුවිත මුවිත රටක් වෙලා තිබුණේ නෑනේ. ලක්ෂ 100ක්ම හිටියේ දවසක ආදායම රුපියල් ඩොලර් 2කට අඩුවේ. දැන් නම් රුපියල් 400ට අඩුවේ. ඒ නිසා කොරෝනා වලට කලින් කේතුමතියක් වෙලා තිබිලා කොරෝනා වලින් පස්සේ මේක දැන් සෝමාලියාවක් වුණා නෙමෙයි. අපි ඒක පිළිගන්නවා. නමුත් අපේ රටට අපි හිතනවා මේ මොහොතේ ප්‍රධාන වශයෙන්ම අවශ්‍යයි රටේ සෛරීත්වය වෙනුවෙන් කැප වෙන සෛරීත්වය වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙන දේශපාලන ප්‍රතිපත්තියක් සහ එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නගන മന്ത്രിවරු පිරිසක් පාර්ලිමේන්තුවේ. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද දැන් අද අගමැතිතුමා මේ මම රට ජාතිය ඇමතුවා. මම දන්නේ නැහැ මැතිවරණ කාලෙකදී ඒක කොච්චර අවශ්‍යද කියලා. මොකද ජනාධිපතිවරයාට පුළුවන් ජාතිය අමතන්න අවශ්‍ය නැහැ. නමුත් කොහොමද එතුමා ඇමතුවා. එතුමා කිව්වේ රටට කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මම හිතනවා ඒ කියන්නේ එතුමා කරුණුකාරණා කියාවි කියලා විශේෂයෙන් විදේශ අමාත්‍යාංශයෙන් අපි ඉල්ලා සිටිනවා රටට නිවේදනයක් පළ කරන්න කියලා. ඒ බරපතල කුමන්ත්‍රණය පිළිබඳ පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරන්න කියලා. මොකද නැත්තම් පස්සේ සාරාන් ගැව්වා, අරයා ගැව්වා, මෙහා ගැව්වා කියන්නේ නැතුව කරුණා කරලා කියන්න කියලා නැත්තම් ඡන්ද ලං වෙලා නයි ගේන්න පුළුවන් නාග ලෝකේ. ඒ නිසා ඇමරිකන් හමුදාවේ කෙනෙක් අහුවෙන්න පුළුවන් කොහේ හරි පොතුවිල් වල පැත්තක කැලේකින්. ඒ නිසා ඊට වඩා හොඳයි දැම්මම විදේශ අමාත්‍යාංශයට අපි කියනවා කරුණා කරලා අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් නේ. ඒ ගැන කියන්න කියලා කුමන්ත්‍රණය පිළිබඳව කොහෙන් දෙන්නේ මොකක්ද කියලා. නමුත් රටට අවශ්‍යයි එවැනි කුමන්ත්‍රණක් තියෙනවා නම් කොහොමත් අවශ්‍යයි මොකද්ද? සෛරීත්වය ගැන බලපෑමකින් තොර වැඩ කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක නියෝජිතයන් පිරිසක්. ඒ කියන්නේ දැන් අපි සරලව ගත්තොත් අපේ රටේ දැන් අගමැතිතුමා කියන කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒකට. දෙක තමයි දැන් එතුමා දැන් කියන එකෙන් රටට කෑ ගහලා කියන එකෙන් තේරෙන එතුමා තනියෙන් බෑ වගේනේ මේක. ඒතකොට දැනට තියෙන ආණ්ඩුවට බෑ වගේ තමයි මේ පේන්නේ. දෙක තමයි අපිට පේනවා පැහැදිලිව MCC ගිවිසුම සම්බන්ධ කාරණේදී ආණ්ඩුව සැලකිය යුතු ලෙස රටේ සෛරීත්වය කේවල් කරමින් ඉන්නේ. තහෝසි කරන ජනමතයක් තිබුණා. හැබැයි ජනමතය අනුව කටයුතු කරන්නේ නැහැ. දැන් ආයි කමිටුව ජනතාව අතර දාලා තිනවා. කමිටුව වාර්තාවෙම තියෙනවා ජනතා අදහස් ගත්ත 180ක් වාර්තා වෙලා තියෙනවා කියලා. ඒ ආයි නැවත දාන නිසා අපිට පේනවා MCC ගිවිසුම. ඊට පස්සේ දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ගෙනාපු දොඹකර ටික හයි කරන් දෙන්න දැන් දවස් 8ක් තිස්සේ. අපි දන්නක විදේශ බලපෑමකුත් තියෙනවා යම්කිසි ආකාරයකට මම දන්නා තරමින් යම්කිසි ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමකුත් තිබෙනවා. අපි දන්නා තරමින්. ඒ වගේම දැන් මේ කුමන්ත්‍රණ ගැන තව වචනයක් කිව්වොත් අපි දැනගන්න කැමතියි දැන් මේ අගමැතිතුමා කියන කුමන්ත්‍රණයට සම්බන්ධ අය ගැන යම් තොරතුරු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් ළඟදී කියලා තිබුණා ජනාධිපතිවරයා ළඟ තිබෙන අතිරේක ලේකම්වරයෙක් විදේශ කටයුතු භාර මම නමත් ඕනනම් කියන්නේ එතුමා නම කියපු නිසා මොකක් හරි ජයන්ත කොළඹගේ කියලා මහත්මයෙක් එතුමා මේ ඔත්තුකරුවෙක් කියලා. ඔත්තුකරුවෙක් මොකක් හරි පාත් ෆයින්ඩර් වගේ ආයතනයකට ඔත්තු සපයනවා. ඒ නිසා අගමැතිතුමා මේක ගැනද මේ කියන්නේ. නැත්නම් ඊට වඩා බලල් දෙයක් ගැන. නිසා පැහැදිලි කරුණ තමයි රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න, රටේ සෛරීත්වය වෙනුවෙන් මැදිහත් වෙන එම්බසි වල සල්ලි වලට විකිනෙන්නේ නැති, අරයට මේ පුරවැසිකම් අරගෙන නැති දේශපාලන ව්‍යාපාරික නියෝජිතයන් පැහැදිලිවම පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒක මම කියන්නේ ආණ්ඩුව කවුරු හදාගත්තත් එවැනි මන්ත්‍රී පිරිසක් සිටීම ආණ්ඩුවටත් හොඳයි. මට GL පිරිස ඇමතුමා 2001 දී කියලා තියෙනවා මහජන බැංකුව විකුණන්න IMF එක බලපෑම් කරද්දී බේරගත්තේ ජයිප නිසා. ජයිපේ පෙන්නලා කියලා. ජයිපේ උද්ඝෝෂණය කරයි කියලා. ඒ නිසා අපි කියනවා සෛරීත්වය සම්බන්ධ කාරණා රට සුරකින්න වීම වෙනුවෙන් ඉදිරිපත් වෙන මන්ත්‍රී කණ්ඩායමක් අවශ්‍යයි.
අලුත් පාර්ලිමේන්තුවට අවශ්‍යයි ප්‍රියාල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරු. මොකද අපේ රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා පාර්ලිමේන්තුව කතා කරන්නේ අපි දැක්ක පහුගිය කාලේ සමහර මන්ත්‍රීතුමාලා අවුරුද්දටම කතා කරලා නැහැ. අවුරුදු 5ටම කතා කරලා තියෙන එක දවසයි. සමහර එකම එක දවසේ මුළු අවුරුද්දට මේ තාම දුප්පත් දිස්ත්‍රික් වලින් ආපු මන්ත්‍රීතුමාලා. මේ කොළඹ 7න් ආපු මන්ත්‍රීතුමාලා නෙමෙයි. ඉතින් එතකොට ජනතාවගේ අයිතීන් දැන් ආණ්ඩුව දැන් විවිධාකාර දැන් ආර්ථික ප්‍රශ්න දැන් විශේෂයෙන්ම මැද පෙරදිග ප්‍රශ්න. දැන් කිසිම මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් 28ක් මැරලා තියෙනවා. විශාල ඛේද වාචකයක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්නේ ගෙනියන්න. ඊපස්සේ දැන් ඒ වගේ දැන් පොහොර හිඟයක් තියෙනවා. පොහොර නැහැ. නිසා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන කතා කරන කරුණුකාරණා සහිතව ආණ්ඩුවකට උනත් කරුණු ඉදිරිපත් කරන්න සමත් මේ රණ්ඩු වෙන්නම නෙමෙයි. එහෙම ක්‍රියාකාරී මන්ත්‍රීවරු පිරිසක් අවශ්‍යයි පාර්ලිමේන්තුවට. ඊට පස්සේ මම හිතනවා ජනතාවගේ වැඩිමම දාලා මම අවසන් කරනවා ප්‍රියාල් මට විනාඩියක් දුන්නොත් අනිවාර්යයෙන් පිරිසිදු පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මම හිතන්නේ ජනතාවගේ වැඩිම ඉල්ලීම තියෙන්නේ ඒක. දැන් ජනාධිපතිතුමා වුණත් කිව්වේ විනයගරුක පිරිසුදු පිරිසක් පාර්ලිමේන්තුව එතුමා එහෙම රටක් හදනවා කියලානේ. හැබැයි දැන් නහම යෝජනා බැලුවම අපිට පේන්නේ නැහැ පොදුජන පෙරමුණේ එහෙම ස්වරූපයක් තියෙනවා. මම හිතන්නේ වියත්මග කියලා වියතුන්ගේ සංවිධානයක් එතුමා හදාගත්තා. මම දන්නා තරමින් 0.6යි. නාම යෝජනාවල වියත්මගේ කට්ටිය ඉන්නේ 0.6යි. ඒ නිසා දැන් පාර්ලිමේන්තුවට අවශ්‍යයි විනයගරුක මන්ත්‍රීවරු අවශ්‍යයි. ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරු අවශ්‍යයි. එහෙට මෙහෙට පණින්න නැති කට්ටිය. මිරිස් කුඩු ගහන්නේ, පිහිගේන්නේ, කුණුහරුප කැත වචන කියලා දඟලන්නේ නැති මන්ත්‍රීවරු අවශ්‍යයි. ඒ වගේම තමයි හොරකම් කරන්න මන්ත්‍රීවරු අවශ්‍යයි. දැන් මන්ත්‍රීවරු ගත්තම අතිශය දූෂිතයිනේ අති බහුතරයක්. ඒ එහෙනම් පිරිසුදු පාර්ලිමේන්තුවක් හදා ගැනීම මම හිතනවා රටේ ජනතාවගේ පක්ෂ භේදයෙන් තොරව තියෙන ප්‍රධාන අවශ්‍යතාවය. ඒ නිසා මම කියන්නේ රට සුරකින්න පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජන අයිතීන් වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරුලා ඉන්න පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ප්‍රතිපත්තිගරුක විනයගරුක අදූෂිත මන්ත්‍රීවරුගේ සමන්විත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා අපි මාලිමාව විදියට අපි ඒ අවශ්‍යතාවය ජාතික අවශ්‍යතාවයට ඉතාම සුදුසු මහජන අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා අනාගතයේ බලාපොරොත්තු වන රටේ ජනතාව බලාපොරොත්තු වන පාර්ලිමේන්තුවට අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා මෙන්න මේ රට සුරකින්න ජනායිතීන් සුරකින්න පිරිසුදු පාර්ලිමේන්තුවක් සඳහා මාලිමාවෙන් වැඩි නියෝජනයක් මේ වතාවේ යවන්න කියලා ඉදිරි වතාවේදී මම මන්ත්‍රීතුමාලාට පිළිතුරු දෙන්න කැමතියි. පැහැදිලි වඩාත් හොඳ ස්ථාවරයක් අපිට පළවෙනි වටේ ඉතුරු කොට නගා ගන්නට හැකියාව ලැබුණා. දෙවන වටේ වඩාත් සංවාදාත්මකව ඉදිරියට රැගෙන යන්නට අපට අවස්ථාව ලැබෙවි. අප දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ දෙවන වටේ සිට අප වඩාත් සංවාදාත්මකව ඉදිරියට රැගෙන යාමට බලාපොරොත්තු වන්නේ. එහිදී විශේෂයෙන් කිසියම් ආකාරයක කතිකයෙකු අදහස් දක්වන අතරතුරේ අතුරු ප්‍රශ්නයක් තිබේ නම් අතුරු ප්‍රශ්න නැගීම සඳහා අවස්ථාවක් තිබෙනවා. අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා අය අතුරු ප්‍රශ්නයකට පමණක් සීමා කොට අදහස් දැක්වීමක් දක්වා රැගෙන නොයන්නට කියා. අපි චන්දි වීරකුඩු මැතිතුමන්ට ආරාධනා කරන දෙවන වටේට ආරම්භ කරමු. මෙතුමන්ලා කතා කරා මේ කොවිඩ් තත්ත්වය සහ අපේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා එයින් ඇතිවෙච්ච අපහසුතා ජනතාවට අපහසුතා ඇති වෙලා තියෙනවා. අපි රජයක් හැටියට බලන්න ඕන රජය ජනතාවගේ පැත්තේ ඉන්න ඕන. අපි ඉස්සෙල්ලාම බැලුවේ ප්‍රධාන වශයෙන් රජය හැටියට රටේ ජනතාවගේ ජීවිත බේරගන්න. ජීවිත බේරගන්න කටයුතු කරපු එක තමයි පළවෙනි දේ. ජනතාව කෘතවේදී වෙන්නේ ආණ්ඩුවට අපි ජීවත් වෙලා ඉන්නවා කියන එක. ජනතාව මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පවා ගමේ කියන්නේ අර ආණ්ඩුව තිබුණා නම් අපි ඉවරයි. අපිත් මැරිලා. ඉතින් ඒ අගය කිරීම තේරුම් ගන්න. අපේ ත්‍රස්තවාදයේ වෙනුවෙන් සටන් කරනකොටත් මේ රටේ අපහසුතාව තිබුණා. අපේ නමුත් ඒ රජය ජනතාව වෙනුවෙන් සටනක් කරන බව දැනගත්ත නිසා මිනිස්සු ඒ පැත්තේ හිටියා. ඒ වගේ තමයි අදත් මිනිස්සු අනිවාර්යෙන්ම අපි රටක් හැටියට ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඊළඟට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අද ස්වෛරීත්වය ගැන අපේ මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් මේ රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මේ ජනාධිපතිතුමා කැප වුණා. ඔබ දන්නවා මේ ජනාධිපතිතුමා පත් වෙනකන් පාස්කු ප්‍රහාරයත් එක්ක මිනිස්සු බය හිටියේ ආයි මේ රට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එයිද? බෝම්බ කොහේ පුපුරයිද? සහරාන්ලා කොහේ ක්‍රියාත්මක වෙනවද? එහෙම බය හිටියේ.
නමුත් එතුමා පත් වෙලා සති දෙකක් යන්න කලින් ජාතික ආරක්ෂාවේ සහතිකය ජනතාවට නැවත ලැබුණා. මේ රටේ ස්වෛරීත්වයට එරෙහිවන කිසිවක් මේ රටේ ක්‍රියාත්මක කරන්න අපේ ආණ්ඩුවක් අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඉඩ දෙන්නේ නැහැ කියන හැඟීම මිනිස්සු තුළ ජනිත වෙලා තියෙන. ඒ හින්දා ස්වෛරීත්වය ගැන ක්‍රියා කරන කැප වෙන තවත් කණ්ඩායම් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ කුමන්ත්‍රණයක් කිව්වා මේක විහිළුවකට ගන්න වගේ කතා කරන අතරේ මෙයාද දන්නේ නැහැ කියලා. ඉතින් කවුරු හෝ වේවා මේ රටට එරෙහි යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේගෙන එනවා නම් ඒක දැනගත්තම රටට ජනතාවට විවෘතව ප්‍රකාශ කරන එකේ වැරද්ද මොකද්ද රටේ රාජ්‍ය නායකයාට? පාස්කු ප්‍රහාරය වුණේ මොකද? ඒව වහගෙන හිටියා. දැන්නුවා අද මාධ්‍ය දකින්න කමිෂන් එකේ සාක්ෂි දෙනකොට එළි වෙනවා. දැනගෙන කිව්වේ නැහැ. දැනගෙන පියවර ගත්තේ නැහැ. ජනතාව දැනුවත් වෙලා හිටියේ නැහැ. අද එහෙම නෙමෙයි අපි විවෘත ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක්. අපි ඒවට ඉඩ දෙනවා. මිනිස්සුන්ට දැනගන්න. ඒතර ජනතාව අවදියෙන් ඉන්නේ. පොඩි ප්‍රශ්නයක් අනිවාර්යයෙන් උතුමන්ට අවස්ථාව තිබුණා. නෑ ඒක ඔබතුමා කියන එක හරි. හැබැයි කුමන්ත්‍රණය මොකද්ද කියලා කියන්නේ නැද්ද? නෑ කුමන්ත්‍රණය මොකක්ද කියන එක සුජීව මන්ත්‍රීතුමා එකපාරටම එළියට දාන්න අවශ්‍ය නැහැ. නමුත් ජනතාවට මේ රටට එරෙහිව යම් ප්‍රශ්නයක් තියෙනවා කියන එක දැනුවත් කිරීමේ වැරද්ද මොකද්ද? නෑ මං කියන්නේ වැරද්ද මොකද්ද? දැනට මොකද්ද කරන්නේ? නෑ ජනතාව දන්නේ නැත්නම් කුමන්ත්‍රණය මොකද්ද කියලා වහසින් මොනවා කරේ වැටෙන්නේ. ආසින් වැටෙන එකක් නෙමෙයි මේ කියන්නේ. ජනතාව දන්නේ නැත්නම් කොහොමද? ජනතාවට කිව්වනම් හොඳයි මේක කියලා. නෑ කුමන්ත්‍රණයක් කියන එක අපි උපක්‍රමශීලීව තියෙනවා නම් ඒක එකපාරට එලි කරන්න නැතුව නොකියන්නේ හොඳ. නෑ ජනතාව අවදියෙන් සිටීම කොහොමද දන්නේ? කුමන්ත්‍රණය මොකද්ද කියලා දන්නේ නැතුව. කුමන්ත්‍රණය මොකක් හෝ වේවා ජනතාව යමක් ගැන අවදියෙන් ඉන්න එක. දැන් සහරාන් පිළිබඳ තත්ත්වය එදා කිව්වනම් මේ වගේ තත්ත්වයක් ඇති විය හැකියි කියලා. ජනතාව නෑ කුමන්ත්‍රණයක් නෙමෙයි සහරාන්ගේ ප්‍රශ්නය කුමන්ත්‍රණයක්නේ. ඒ කට්ටිය කුමන්ත්‍රණය කරා කාලයක් තිස්සේ. නමුත් ජනතාව දැනුවත් කරේ නෑ. ජනතාව දැනගෙන හිටියනම් ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනේ මොකද්ද කුමන්ත්‍රණය? මොකක්ද කියලා කියන්න ඕනේ නෑ. එදා පල්ලියට යන්න කලින් කිව්වනම් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ දන්නවනේ. එතකොට ජනතාව ඒ ගැන පියවර ගන්නවා තමන් ආරක්ෂාව ගන්නවා. දැන් අපි ඒ දවස්වල ත්‍රස්තවාදයේ තියෙන කාලේ මොකද්ද ප්‍රශ්නේ කියලා කිව්වේ නෑනේ. අපි මට වෙලාව දෙන්න මේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි පරිස්සමෙන් ඉස්කෝලේ ගියේ. පරිස්සමෙන් බස් එකේ ගියේ. පරිස්සමෙන් මේ ටවුමට ආවේ. ඒකින්ද ජනතාව ඒ හින්දා බොහෝ දෙනෙක් බේරුණා. අපි පිළිගන්නවා. දැන් අපේ පැතිවලත් දැන් තේ පෝර හිගයක් තියෙනවා, කුරුඳු පෝර හිගයක් තියෙනවා. මිනිස්සුන්ගේ එහෙම පෝර හිගේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ தত্ত্বය උද්ගත වෙන්න මූලික වෙච්ච කාරණා එදාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔව්. දැන් මෙහෙම ඔබතුමාම ඉතා හොඳින් කිව්වා ජනතාවට කරුණු කියන ආණ්ඩුවක් මේක. ඔව්. දැන් අද රටේ අගමැතිතුමා ಜಾති අමතල නිකන් අර සිම් කතාවක් නෙමෙයි. ඔව්. ಜಾති අමතල කියනවා විදේශ කුමන්ත්‍රණයක් තියෙනවා. විදේශ කුමන්ත්‍රණයක්. ඔව්. එහෙම එතුමා කියන්නේ. ඉතින් ඇයි ඒක රටට කියන්නේ නැත්තේ? ඒක කියන්න රටට. මොකද දැන් මොකද දන්නවද මම කියන්නේ දැන් ඔය විදේශ කුමන්ත්‍රණ කතාව බිල්ලෝ මවන්න සමහර ලෙඩ්ඩු ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හැම වෙලාවෙම විදේශ දැන් ප්‍රශ්නේ ඇහුවනේ මෙතන මම උත්තර දෙන්න. ඔව් මම පැහැදිලි කරන්නේ ඒකයි. දැන් මට පැහැදිලි. ඕක සාමාන්‍යයෙන් මේනියාවක් කරන්නේ නැතුව කරුණාකරලා කියන්න මේක කිසිම මේනියාවක් නෙමෙයි. දැන් පාස්කු ප්‍රහාරය බලන්න. ඒක මේ රටේ ඇති වෙච්ච කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? නෑ. ඒ తত্ত্বය ඇති කරේ යම් විදේශ රටක. අපි එකපාරටම මෙන්න මේක ඒ රාජ්‍යයක් සම්බන්ධ වෙලා වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ඒ රටේ ඉන්න අපේ කණ්ඩායමක් කරන දෙයක්ද? විදේශයකින් මෙහෙවන දෙයක්ද? ඒවා එකපාරටම දන්නේ නැතුව අනවශ්‍ය විදියට රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන ආකාරයට වගකිය යුතු අගමැතිවරයෙක් කතා කරන්නේ නැහැ. හැබැයි ජනතාවට ප්‍රශ්නයක් ඇතිවිය හැකි කියන தত্ত্বය දැනුවත් කිරීම වගකීමක්. එහෙම නොකිරීමේ ප්‍රතිඵල තමයි අද බලන්න 300 ගාණක් ජීවිත පාස්කු ප්‍රහාරයෙන් නැති උනේ. ඒව වළක්ව ගන්න තිබුණා. මේ වගේ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවායි කියලා කිව්වනම් ඒකින්ද අපි වගකියන ආණ්ඩුවක් හැටියට වගකිය යුතු ආණ්ඩුවක් හැටියට වගකීමකින් කටයුතු කරන නායකත්වයක් හැටියට ජනතාවට විවෘත
විනිවිද භාවකින් විවෘත භාවකින් කටයුතු හැම වෙලෙම ජනතාවගේ පැත්ත මේ ආණ්ඩුව ගන්න තියෙන්නේ. එදා වනජීවි නිලධාරියෙකුට සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වුණාම දේශපාලඥයෙක් එක්ක රජය ගත්තේ ඒ වනජීවි නිලධාරියගේ පැත්ත. සීසවරයෙක් පහර දීලා සිද්ධියක් ඇති වුණාම ජනාධිපතිතුමා වහාම ඒ අනීතික මේ රටේ සාම්ප්‍රදායක් හැටියට පවත්වාගෙන ගිහිපු ආයතන වහාම තහනම් කරා. නීතියට පටහැනිව සීස් කිරීම තහනම් කරා. ඒ වගේ යම්කිසි සිද්ධියක් ප්‍රතිඵලයක් සිද්ධියක් ඇති වුණාම ඒ සිද්ධිය වැරදි වෙන්න පුළුවන්. හැබැයි සිද්ධිය තුලින් ජනතාවට හැම වෙලේම ජනතාවගේ පැත්තේ ප්‍රතිඵලයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ ආකාරයට රජය ජනතාවාදීව බලන නිසා තමයි අද ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ. ආණ්ඩුවක් ගෙනියන්න පළවෙනි දේ තමයි ජනතාව තුළ විශ්වාසය ඇතිවීම. මේ විශ්වාසය තහවුරු කළා දිනෙන් දින විශ්වාසය ගොඩනගන නිසා තමයි අපිත් එක්ක මිනිස්සු එකතු වෙන්නේ. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ 3-2ක බලයක් අපිට දෙන්න ජනතාව අද සූදානමින් ඉන්නවා කියලා. පැහැදිලි ස්තුතියි ඔබතුමන්ට. සුජිත් සේනසිංහ මැතිතුමනි, එතුමන් කියන්නේ ජනතාව රජය පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉන්නේ. විශේෂයෙන් තිබුණු යහපාලන රජයට වඩා පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබිලත් ජනතාව දැනුවත් නොකිරීමෙන් තමයි මේ ප්‍රහාරයෙන් ජනතාවට බේරෙන්න බැරි වුණේ කියන කාරණාව. ජනතාව දැඩි විශ්වාසයකින් ඉන්නවා මේ ආණ්ඩුවට කරගන්න බෑ කියලා. ඒ වගේ මෙතුමා කියන දේ මට තේරෙන්නේ නැහැ. මම දන්නේ මේ රටේ ඉන්නේ ඇත්තටම මේ අන්තට්ටුව පෙන්නුවාම දාගන්න පිරිසක්ද කියලා. දැන් හිතන්නකෝ, දැන් ප්‍රියාලට මම කියනවා මම දන්නවා මගේ කවුරු හරි ගහන්න ඉන්නවා එළියේ. ප්‍රියාලට මම කියනවා පරිස්සම් වෙන්න කියලා. පරිස්සම් වෙන්න පුළුවන්ද? ප්‍රියාල දන්නේ වැස්සෙන්ද? මොකෙන්ද කියලා දන්නේ නැහැ. මේක මම ඔට්ටුවක් අල්ලනවා. ඔට්ටුව අල්ලන්න ඕනේ නැහැ. මම අභියෝගයක් කරනවා. මේක මැතිවරණ ඉවර කරගන්න මේ අභියෝගයේ මේ කුමන්ත්‍රණය මොකක්ද කියලා අපිට කියන්නේ නැහැ. කුමන්ත්‍රණයක් නැහැ. කුමන්ත්‍රණය තමයි පරාජයෙන් බේරීම. ඉතින් මේක අන්දනවා කියන ඇත්ත hina යන්නේ මට නෙමෙයි, ජනතාව hina වෙන්න ඕනේ. මේ ජාතිය අමතර ජනාධිපති අගමැතිවරයා ඇවිල්ලා මේ කුමන්ත්‍රණයක් කියන්නේ නැතුව කුමන්ත්‍රණය මොකද්ද කියන්නේ? ජනතාව කොහොමද බේරෙන්නේ? පාස්කු ප්‍රහාරයේ වෙලාවේ කිව්වොත් එහෙම පරිස්සම ඉඳපල්ලා කියලා කොහොමද බේරෙන්නේ? මේක මේ මැට්ටෝ ඉන්නවනම් මේ රටේ ගොන්නු ඉන්නවනම් මේවා හොඳයි. ඉතින් එහෙම නැතුව දැන් මෙතුමන්ලා මේ පාස්කු ප්‍රහාරය අමතක කරන පාස්කු ප්‍රහාරය පඩි දුන්නේ අපි නෙවෙයිනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගන්නවනේ මේ ඔත්තු සේවාව සඳහා මේ සාරලට පඩි දුන්නා කියලා. හරි, ඒකත් අමතක කරන්නකෝ. වැරදි මේකෙන් වෙන්න පුළුවන් නේ. අපි ඒකෙත් මේ පටු වාසියක් ගන්න හදන්නේ නැහැ. ඒක අමතක කරලා මේ රටේ ජනතාව ඇත්තටම ගොන්නු කියලා හිතනවාද? විදුලි බිල නිකන් දෙනවා කියලා. ජනතාවගේ පැත්තේ නම් ඉන්නේ. මොකද බොරු කියන්නේ? ඇමති කෙනෙක් කියලා වගකීමෙන් මට කියනවා වගකීමෙන් ඔබතුමා ඒක පිළිගන්නවද? ඇමති කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඇමති කෙනෙක් කියන්නේ කොච්චර වග කියන පුද්ගලෙක් වෙන්න ඕනද? මම කිව්වොත් මගේ වචනයක් කවදාවත් මට පස්සට ගන්න බෑ. එහෙනම් මම ඉල්ලාස් වෙන්න ඕනේ. මගේ අතින් එහෙම එකක් කියවුණු. මෙතුමා කියනවා නම් වගකීමෙන් මම කියනවා රජ ඇමතිවරයෙක් වශයෙන් මෙන්න මේ දේ කරෙන්නේ නැහැ. එතුමා කිව්වා අනිවාර්යයෙන්ම වතුර බිල මාස දෙකක් අය කරන්නේ නැහැ. ලයිට් බිල මාස දෙකක් අය කරන්නේ නැහැ. මිනිස්සු සහ ගානවා කියනවා කියලා. මොකද්ද මේ කරන්නේ ආණ්ඩුව? කර්ෆියු එක දැම්මා. ජනතාව ගෙදර හිටියා. ඒතර ගෙදර කිව්වනේ ගෙදර ඉන්න එකට ඔබතුමාට අපි සහනයක් දෙනවා කියලා. අමාරු තත්ත්වයක්. අපේ ලසන්ත මහත්තයා කිව්වා අමාරු තත්ත්වයක්. අපි කියන්නේ අමාරු නෑ කියලා. අපි කියන්නේ මේ අමාරු තත්ත්වය කළමනාකරණය කරගන්න. පිට රටවල් ඔය ඔක්කොම රටවල ගෙව්වනේ. ගෙදර ඉන්නවට ඩොලර් 2000 ගෙව්වනේ. හැම රටකම දැන් මෙතුමන්ලා කතා කරනවා ඉන්දියාවේ 16000යි මැරලා තියෙන්නේ. මිලියන 1300 ජනගහනය බලන්නකො අපේ ගානමනේ එන්නේ. ජනගහනයත් එක්ක අපේ මිලියන 20යි. ඒ මිලියන අනිත් එක අපේ රට මේ වැහුණු රටක්. අපේ රට එයාපෝට් ඔක්කොම වැහුවා. ඉන්දියාවේ එහෙම නෙමෙයි. බෝඩර්ස් තියෙනවා කිලෝමීටර 10 ගාණක්. ඒවා වහන්න බෑ. ඒවා වැටවල් ගහන්න බෑ. ඒතර අපේ රටේ මේක අපිට මැලේසියාවෙත් කිව්වේ මේ රටේ මේක වහගන්න මේක ආරක්ෂා කරගන්න ලේසි. ඒ හින්දා අපි මේ කුහක වෙන්නේ නැහැ. ඒ කාර්යභාරය යම් කිසි ආකාරයකට කරා වෙන රටවල් වගේම අපි. අනිත් රටවලුත් ඉන්දියාව වගේ අමාරු දුප්පත් රටවලුත් කොරියාව වගේ ඒ රටවල ඉන්නවා එක කාමරයක ඉන්නවා 10 15. ඒ රටවල විශාල ප්‍රමාණයක් කෝටි ගාණක්. ඉතින් එහෙමත් පුළුවන් නම් ඉන්දියාවට ඒක ආරක්ෂා කරගන්න. මේක ගැන අපි පුරාජීරු නගල වැඩක් නැහැ. මේක ඉවරයි. මේක අමාරුයි. අපි පිළිගන්නවා. ලසන්ත මැතිතුමා කිව්වා වගේ කාර්තුක ආදායම කියන්නේ 2900 අපේ වියදම ආදායම තියෙන 1900. ඒකිනු මොකද්ද කරේ වැට් එකේ සහනය දුන්න 23000න් 3000කට. ඒ සහනය මිලියන් 300 යට එන්නේ 3000 එකතු වෙන්නේ. ඒකේ පාඩුව බිලියන 600යි. ඒතර බිලියන 600ක් පාඩු වුණාම මහ බැංකුවේ නිලධාරීන්ට අඬ ගහලා නෙළුවම හරියනවද? එතුමාලා මොනවද කරන්න කියලා කියන්නකෝ. ගියසර යාලංකා සමාගමේ පාඩුව බිලියන 450යි. මේකේ බිලියන 600 දැනට මේ වැට් එකේ. ඒතර කොහොමද ආර්ථික කළමනාකරණය එක? මෙතන 1900ම කෙලින්ම 600 ජීවන්තවා. නෝ මේමයි ජනාධිපතිතුමා නෑ උත්තර දෙන්න එපා. ප්‍රශ්න දෙන්න. ප්‍රශ්න තමයි. උත්තර දෙන්න බෑ. උත්තර නෙවෙයි. හරි. මගේ
මෙහෙමයි කියලා ජනාධිපතිතුමා ප්‍රශ්නයක් අහන්න. ජනාධිපතිතුමා ඔබතුමා සුජමතුමා මේකෙන් මොකද ප්‍රශ්නේ කියලා අහන්නේ. හරි ඔබතුමා මේ විස්තර කරන්නේ ජනාධිපතිතුමා විස්තර කරන්නේ. ජනාධිපතිතුමා කිව්වේ නෑ. දැන් මේක මෙහෙම කරන්න බෑනේ මේ ප්‍රියා. පත්තරයක් නෑ එහෙම බෑ. මම කියන එකට විරුද්ධ නැහැ. එතුමාට උත්තර දෙන්න පුළුවන්. පස්සේ මේ වගේ නෑ අපි එක අවස්ථාවක් දෙමු අනිවාර්ය එක අවස්ථාවක්. ඒ වෙනුවෙන් ඔබතුමාට අනිවාර්යෙන් වෙලාව දෙනවා. නෑ වෙලාව නෙමෙයි. අපි ඉක්මනින් ප්‍රශ්නයක් ඔබතුමා කිව්වා ප්‍රශ්නයක් අහන්න කියලා. අදහස් දක්වන්න එපා කියලා ඔබතුමා කිව්වා. නිලධාරීන් ගෙන්නලා කිව්වේ ඒගොල්ලන්ගේ විකල්ප යෝජනා තියෙනවා නම් කියන්න කියලා. එහෙම නැතුව ජනාධිපතිතුමා ගෙනලා දෙන්න බෑ නෑ. විකල්ප යෝජනා කිව්වේ නැති ප්‍රශ්න. එයාට කියන්න අවස්ථාවක් තිබුණා. මේ ක්‍රමවේදයක් හදාගන්න. ඔබතුමා කිව්වා මම කියන අදහස් ප්‍රකාශ කරන්න ගියොත් එimhe කරන්න. ඔබතුමා ස්ටාර්ට් එකේ කිව්වේ අදහස් ප්‍රකාශ කරන්න බෑ ප්‍රශ්නයක් අහන්න බෑ. ප්‍රශ්නයකට අපි සීමා කරමු. මම කියන උත්තර දෙන්න ගියොත් එimhe ජනාධිපතිතුමා මොකද කියන්නේ ඔබතුමාගේ රවම එතුමා කියන්නේ. එතකොට මේ තත්ත්වයේ උඩ රටේ තියෙන ඇති වෙන තත්ත්වය බලනකොට බිලියන 600ක් නැති වුණාම බිලියන 100ක් ඇයි ඕනනම් 20000 ගානේ මාස දෙකක් දෙන්න. තව බිලියන 100ක් ඇයි ඕනනම් ලයිට් බිලයි ඒ ටික කැපුණාත් බිලියන 400ක් ඉතුරු. මේ බිලියන 600 නැතුව 3000කටනේ මේ සාහනේ එන්නේ. ඒතකොට ඒක හරියද? ඒතකොට 1900යි බිලියන අපේ ආදායම. ඒ අමාරුවෙන් අපි 2400ක් අපි බලාපොරොත්තු වෙනවා අපි කරපු මේ වෙනස් කිරීම තුලින් අපේ විශේෂයෙන්ම අපේ ටැක්ස් වල. ඉතින් මේක වුණාට පස්සේ 1900 එන්න තිබ්බේ දැන්. මේ 1900 උත් 600ක් අයින් කරපුවාම 1300යි. 1300 උත් කාර්තුවක් ගියපුවාම තව 500ක් විතර යනවා. ඒතර 500ක් විතර ගියපුවාම 800යි. ඒ 800ත් ආනයන නැහැ. මොකද ආනයන නැති වෙනකොට මේ රටේ නිෂ්පාදනය නැහැ. මෙතුමා කොහෙන්ද ගන්නේ නිෂ්පාදන? මේ ආනයන තාම ඕපන් කරලා නැහැ. ඒ ආනයන නැත්තම් අපේ කර්මාන්ත සියල්ලම වැටලා තියෙන්නේ. ඒ වැටෙනකොට කොහොමද ඒ ආනයන ගොඩගන්නේ? කොහොමද රැකියාව ඇති කරන්නේ? කොහොමද නැවත අපි කොහොමද කාර්තුව මේ කාර්තුවෙන් දැන් ඉතුරු කාර්තුවත් මේ ලසන්ත මැතිතුමා මේක වැටෙනවා. දැන් ජනාධිපතිතුමා දන්නවා ආදායම් නැහැ මේ ආයතන වලින්. විශාල මේක කළමනාකරණය කර නොගත්තොත් ඉතාමත් අමාරු කාලෙක ජීවත් වෙන මේ අනිවාර්යයෙන්ම ඡන්දේ ලඟ වෙනකොට බාණ්ඩ අඩු කරනවානේ. හිතන්නකෝ මේ ඡන්දේ ඉවරුනාට පස්සේ මේක බාණ්ඩ නැවත මේක 130ක් 40ක් වැඩි කරනවා. ඡන්දේ ලඟ වෙලානේ ඕන ආණ්ඩුවක් අඩු කරගන්න. එළ මෙතුමන්ලා කිව්වා මේ දේශපාලනයෙන් තොරව මේ වියතුන් මොකද මෙතුමාත් කිව්වා වියතුන් 0.6ක් ගහලා පෙන්නුවානේ. නෝරින් ගහලා පෙන්නුවා, කුරුණෑගලින් ගහලා පෙන්නුවා, හැම තැනින්ම දැම්මේ උන්ටි ගහලා පෙන්නුවා. අය නෑ ඉල්ලන්න කොහෙවත් වියතුන් නෑ. ඉන්නේ ඔක්කොම අර බාරකාරයෝ ටික කසිප්පුකාරයෝ ටික මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න ඔක්කොම කුඩුකාරයෝ ටික මේ ටික තමයි ආපහු නැවත එකතු වෙලා ඉන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතුමාට. එතුමාත් කිව්වේ මේ සාටක අයින් කරලා අපේ පෞල් පාලනය අයින් කරලා දැන් එහෙම නෙමෙයි පොහොට්ටුවේ කාර්යාලයෙන් ගිහිල්ලා මාතරින් මම ඕන අභියෝගයක් කරනවා. පුළුවන් ඩලසාල අපිරු මහත්තයාගෙන් පුළුවන් නම් දැන් කෝල් එකක් ගන්න එතුමාට අභියෝගයක් නැහැ කියලා එතුමාව විතර නෙමෙයි චන්දිම මැතිතුමාලට. මේක කුමන්ත්‍රණය කියත් එහෙම වෙන්නත් මට වෙන්නදී. ජනාධිපතිතුමා කියන්නේ කුමන්ත්‍රණයක් තියෙනවා අපේ පවුලේ. ඒක මේ ජනතාව දැනුවත් කරා වෙන්නත් පුළුවන්. අනිත් කට්ටිය ඔක්කොම පරාජය කරන්න පවුලේ ඉන්නවා මම හිතන්නේ 30ක්ද කොහෙද ඉල්ලනවා මේ පාර. අක්කාගේ පුතාලා මාතරින් අක්කාගේ පුතෙක් ඉල්ලනවා. ඉතින් මේකට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට සම්බන්ධ නැහැ. එතුමාට දැන් මේක පාලනය කරගන්නත් බෑ. මේක පොහොට්ටුවේ කාර්යාලයෙන් ගිහිල්ලා වෙනම කැම්පේන් කරනවා තමන්ගේ පවුලේ කට්ටිය දිනවන්න. ඒකට මගේ මිත්‍රයෙකුත් ඉන්නවා නීතිඥ මහත්තයෙක් අපි දෙන්නගේ මිත්‍රයෙක් ලේකම්තුමා එතුමත් ගිහිල්ලා ඉන්නවා. තව ගොඩක් කට්ටිය ගිහිල්ලා. ඉතින් මේකේ මේ කිව්ව මේ කාරණේ නෙමෙයි ජනතාවගේ පැත්තක් නෑ ඇත්තටම. ජනතාවගේ පැත්ත හිතන්නේම නෑ. තමන්ගේ පැත්ත විතරයි හිතන්නේ. ඒ දේශීය ගොවිතැන ගැන මෙතුමා කිව්වා. අවුරුදු 30ක් මෙතුමන්ලා මේ ඇමතිවරු කෘෂිකාර්මික ඇමතිවරු රටේ. ඉතින් දැන් හිටපු ගාව නැගිටලා ජනාධිපතිතුමා වගේම දේශීය ගොවිතැන දියුණු කරන්න ඕනේ කියනවා අවුරුදු 30ක් පාලනය කර රට. අවුරුදු 30ම මේ කෘෂිකාර්ම ඇමති මේගොල්ලන්ගේ. එතකොට කොහොමද අවුරුදු 30ක් කරන්න බැරි වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කරන්න කලින් බැරි වුණේ දැන් කොහොමද කරන්නේ? දැන් එතුමාගේ ඉන්න කණ්ඩායමෙත් ඉන්නේ දූෂිතයෝ ඔක්කොම ඉන්නේ දූෂිතයෝ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙන වෙනස් කිරීම එතුමාටත් කරන්න උවමනා තියෙන්නේ. හැබැයි කරන්න බෑ. එතුමා අයියටත් කිව්වා මේ සාටකේ අඳින්න එපා. සාටකේ ඇඳොත් අපිව මඩ ගහලා අපිව ජනතාව ප්‍රතික්ෂේප කරේ මේ පෞල් පාලනට අයියේ. ඒ හින්දා මේක අඳින්න එපා. හැබැයි ඒකම යාපව ක්‍රියාත්මක වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉතාමත් හිසරදයක්. එතුමාට පරිපාලනය කරගන්නත් බෑ. හමුදාව දාලා පරිපාලනය කරගන්නත් බෑ. ඉතාමත් අමාරු දුර්භික්ෂයක් මේ රටේ ඉදිරි අනාගතයේ අනිවාර්යයෙන්ම අපිට මුණ පාන සිදු වෙනවා. පැහැදිලි ස්තුතියි ඔබතුමන්ට. අපේ ලසන්තාලගේවන මැතිතුමනි එතුමන් මතු කරන ප්‍රධාන කාරණාව බවට පත් වෙනවා රජයේ තිබුණු අයහපත් බදු ප්‍රතිපත්තිය තමයි මේ ආර්ථික වශයෙන් කිසියම් ආකාරයක ගැටලුවකට ඔයාට අරන් තියෙන්නේ කියලා. විශේෂයෙන්ම මං හිතන්නේ මේ අපේ පක්ෂ නාම යෝජනා පිළිබඳව කවුරුවත් කලබල විය යුතු වන්නේ නැහැ. ඒ අපේ පක්ෂ නාම යෝජනා ලබා දීම සිදු කරන්නේ අපේ පක්ෂය විසින්. ඒ වගේම අපේ පක්ෂයේ අර්බුදත්
මම හිතන්නේ අනිත් පක්ෂව කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අද මේ එක්සත් ජාතික පක්ෂයේ මම හිතන්නේ මේ අර්බුදය අද දෙකට ඉල්ලන මට්ටමටම දැන් පත් වෙලා ඉවර වෙලා තිබෙන. දැන් ඉල්ලලා ඉවරයි. පොඩි ඒතර ඔබතුමාලත් ඒකට ප්‍රශ්න කරගන්න එපා. අපි කරගන්නේ නැහැ. මම කියන්නේ ඔබතුමාට මම කිව්වේ නෑ මේක තමයි. අපි කලබල වෙන්නේ නැහැ. නමුත් මම කිව්වේ ඔබතුමාලාගේ එහෙම එකක් තියදීම අපේ පොඩි ප්‍රශ්න ගැන ඔබතුමාලා කලබල වෙන්න එපා. මම ඒක කතා කරන්නේ නැහැ. ඒ ගැන මම මොකක්ද කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ ජනාධිපතිතුමාගේ දිගින් දිගටම මේ ජනාධිපතිතුමාගේ කළමනාකරණ හැකියාව පිළිබඳව මේ රටේ ජනතාවට විශ්වාසය තිබෙනවා. ඒ නිසා ඒ වගේම වර්තමානයේ මේ තිබෙන ප්‍රශ්න පිළිබඳව ජනතාව මොනම ආකාරයකවත් බියක් සැකයක් ඇති කරගන්න එපා. අපේ රටේ අනාගතය පිළිබඳව ඉතාමත් සුබවාදී අනාගතයක් මේ රටේ උදා වෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ අපි ලෝකයේ බොහෝ රටවල සෑම අවාසනාවන්ත සිද්ධියකින් වාසනාවන්ත සිද්ධියක් බවට පත් කරගත යුතු තිබෙනවා. ඒ නිසා මේ කොරෝනා වසංගතය මේ ඉතාමත් අවාසනාවන්ත දෙයක්. ඉතින් අපි ඒකෙන් යහපත් අතට මේක අපි පෙරලා ගත යුතු තිබෙනවා. ඒ යහපත් බවට පෙරලා ගැනීම වෙනුවෙන් අපට බොහෝ දේ මේ නිසා අපට ඇති වුණා. එකක් ආරක්ෂිත රටක් විදිහට අපේ රට අද මුළු ලෝකයේම ආරක්ෂිත රටක් විදිහට අපේ රට අද පිළිගන්නවා. ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පමය තත්ත්වයන් දැන් රටක් දියුණු වීම සඳහා මම හිතන්නේ අපට විවිධාකාරයෙන් ඉතිහාසයේ සෑම රජයක්ම ජනතාව දැනුවත් කිරීම යනාදී වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. නමුත් දැන් මේ වසංගතය නිසා අපේ රටේදී අපිම හදාගනිමු කියන තැන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව ජනතාවගේ අද ඒ උවමනාව ඒ සිතුවිල්ල අද පහළ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ශක්තිමත් නායකත්වයක් තිබෙන වෙලාවක ඒ වගේම ඒ ලෝකයේ අද සුරක්ෂිත රටක් විදිහට ආරක්ෂිත රටක් විතර තිබෙන අවස්ථාවකදී ජනතාවගේ ඒ ආකල්පමය තත්ත්වයේ යහපත් අතට පත් වෙලා තිබෙන අවස්ථාවක මේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මොනම ආකාරයකවත් ගැටලු ඇති කරගත යුතු වන්නේ නැහැ. මේ රටේ අනාගතය ඉතාමත් සුබවාදී අනාගතයක් තිබෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ කවුද කියන එක පිළිබඳව මෙතන සාකච්ඡා වුණා. ඒ නිසා අපේ හිතවත් බිමල් සහෝදරයාගේ දේශපාලන පක්ෂයේ විතරක් නෙමෙයි සෑම දේශපාලන පක්ෂයකම රටට හිතවත් වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසුදු පාලනයක් වෙනුවෙන් නියෝජිතව ඉන්නවා. එක දේශපාලන පක්ෂයක විතරක් නෙමෙයි සෑම දේශපාලන පක්ෂයකින්. ඒ නිසා ජනතාවට පැවරෙන වගකීම තමයි මේ හරි අතුරු අවස්ථාව. ඔබතුමා විශ්වාස කරන ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ එහෙම ඔබතුමාගේ ලැයිස්තුවේ ඉන්නේ පිරිසිදු දූෂිත නොවන පිරිසක් කියලා ඔබතුමා විශ්වාස කරන ඔබතුමා ඇරෙන්න. ඔව් අපේ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ පිළිබඳව ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අපේ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ පිළිබඳව නිවැරදිව තීන්දුව ලබා දී. ඉතින් ඒ නිසා මම දකින්නේ මගේ සහෝදර අපේක්ෂක 21 දෙනෙක් විදිහටයි මම දකින්නේ. මමත් එක්ක තව 20 දෙනෙක් විදිහටයි. ඉතින් ඒ හින්දා මේ ඒකට මම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව නිවැරදිව ඒ තීන්දුව තීරණය ගනී. ඉතින් ඒ වගේම වර්තමානයේදී මම හිතන්නේ ජනතාවත් අපට විශාල විශ්වාසයක් තිබෙනවා. නිදහසෙන් පස්සේ පැවති මැතිවරණවලදී ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන ඡන්දය ලබා දීලා අපට අසාර්ථක රටක් කියන තැන හැබැයි ඉන්න පුළුවන්කමකුත් නැහැ. අපි යම් රටක් විදිහට ලබාගත්තු ජයග්‍රහණයන් තිබෙනවා අපේ රටේ. නමුත් ලබාගෙන තිබෙන ජයග්‍රහණයන් ප්‍රමාණවත් මදි. අපේ රටේ තිබෙන ස්වභාවික පිහිටීම, අපේ රටේ තියෙන ස්වභාවික සම්පත්, ඒ වගේම අපේ රටේ ජනතාවගේ තිබෙන ඒ සහජ හැකියාවන්, ඒ වගේම ලෝකයේ රටවල් අතර වැඩිම ලිඛිත ඉතිහාසයක් තිබෙන රටක් විදියට අපි ලබාගෙන තිබෙන ජයග්‍රහණ ප්‍රමාණවත් නැහැ. තව බොහෝ දේ ළඟා කරගත යුතු තිබෙනවා. ඒ නිසා නිදහසෙන් පස්සේ අපි අසාර්ථක රාජ්‍යයක්, නිදහසෙන් පස්සේ පැවති රජයන් කිසිම වැඩක් කරලා නැහැ කියන තැන
අපට ඉන්න පුළුවන්කමක් නැහැ. අපි ලබාගත්තු ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තිබුණා. දැන් උදාහරණයක් විදිහට සාක්ෂරතාවය අපි ගත්තත් ඒ වගේම සෞඛ්‍ය අංශය අපි යම් සෞඛ්‍ය දර්ශක දිහා බලපුවාම ලෝකයේ දියුණුම රටවල් හා සමානව මේ සෞඛ්‍ය දර්ශන තිබෙන්නේ අපේ රටේ. දෙම නිසා අපිට තව ළඟා කරගන්න බැරි වුණ බොහෝ දෑ තිබෙනවා. ඒ නිසා වර්තමානයේ මම හිතන්නේ ඒ සඳහා හොඳම අවස්ථාව අද රටක් විදිහට අපි උදා කරගෙන තිබෙනවා. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ජනතාවගේ පාර්ශවයෙන්ුත් මම හිතන්නේ රට අපේක්ෂා කරන ජනතාව අපේක්ෂා කරන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම පිළිබඳව මෙවර ජනතාව අතීතයේ සිදුවුණු යම් අඩුපාඩුකම් නිවැරදි කරගෙන කටයුතු කරයි කියන බලාපොරොත්තුවක් අනිවාර්යයෙන්ම තිබෙනවා. මෙවලටත්නායක මැතිතුමනි විශේෂයෙන් ඔබ පරිවර්තන වටේදී මතු කරපු කාරණාව තමයි අග්‍රාමාත්‍යතුමන්ගේ ජාතිය අමතමින් කුමන්ත්‍රණයක් පිළිබඳ කතා. දැන් මෙතුමන් ඊට ලබා දෙන පිළිතුර තමයි ජනතාව සූදානම් කර තැබීම රජයක වගකීමක් කියන කාරණාව. මම ඉතා පැහැදිලි කියන්න කැමති එතුමා අර කිතුළු ගහට නැග්ග කෙනා කියන උත්තරයක් කියන්නේ. මොකද මේ කුමන්ත්‍රණ සෙල්ලම මේ රටේ ජන මනස ගසා කන වැඩක්. දැන් එක්කෝ එහෙමනම් ඇත්ත කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒක කියන්න ඕන. එහෙම නැත්නම් අපිට පේන්නේ මේක කරුණාම්මාන් ගැනත් එතුමා කිව්වා. ඉතින් කරුණාම්මාන්ගෙන් වෙච්ච ඩැමේජ් එකක් තියෙනවා. කරුණාම්මාන් වෙනුවෙන් එයාව බේරන්න සුදුහුණු ගන්න ಜಾති අමතුව වගේ තමයි අපිට නම් පේන්නේ. කුමන්ත්‍රණය ගැන කියන්නේ නැතිනම්. ඒ නිසා අපි විදේශ අමාත්‍යාංශයට මම එකයි කියන්නේ. විදේශ අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. රටේ අගමැතිවරයා මෙහෙම කියනවා නම් කරුණා කරලා කරුණු කාරණා සහිතව කියන්නේ. නැත්නම් මේ කුමන්ත්‍රණ බිල්ල මවලා මිනිසු රවට්ටන්න තමයි හදන්නේ කියන්නේ. ඒ වගේම සෛරීත්වයේ සම්බන්ධ ප්‍රශ්නය දැන් අපි අහන්න කැමති රටේ ජාතික සම්පත්. දැන් ජනාධිපතිතුමා ඡන්ද පොරොන්දුවක් තියෙනවා හම්බන්තොට වරාය චීනට අවුරුදු 9කට වික්කා ඒක නැවත ගන්නවා කියලා. දැන් ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේදී කිව්වා ගන්නවා කියලා. ඉන්දියාවට ගිහිල්ලා කිව්වා ගන්නවා කියලා. ලංකාවට එල්ල මොකද්ද කරේ? එතුමා කියනවා එතුමා නීතිකරුක වචන දෙකක් නැති කෙලින් වැඩ කරන මිනිස්සෙක් කියලානේ කියන්නේ. ටිකෝ ගත්තේ නැහැ. ඒක කිව්වා අවුරුදු 9 චීනටම දෙනවා කියලා. අඩු ගානේ මහජන අදහස් විමසුවෙත් නැහැ. වික්කේ මේ ආණ්ඩුවනේ. ඒ ආණ්ඩුවක නැද්ද ඕගොල්ලෝ දෙන්නත් ඇමතිවරු වෙයි. මේ මෙතුමලා දෙන්න සමා වෙනවා. ඕගොල්ලෝ කිව්වට ඔබතුමාලා දෙන්නත් ඇමතිවරු දෙන්නේ. හොඳද? හම්බන්තොට වරාය අපි උද්ඝෝෂණ කරා ගුටි කෑවා. හැබැයි ජනාධිපතිතුමා ගත්තේ නෑනේ. කෝ කෙලින් වචන. දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය. මේ මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉන්දියාවට බදු දුන්නා. ඒව විකුණනකොට. මට අවස්ථාව දෙන්න මන්ත්‍රීතුමා. දැන් ඔබතුමා කියපු ඉඳ මම හිටියයි කියලා. ඒක ඔබතුමාගේ අවස්ථාවේදී බේරගන්න ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒවා ජනතාව දන්නවා. දෙක තමයි මම කියන්නේ දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය. ඒතර අපි පැහැදිලිවම පාර්ලිමේන්තුවේ හෙදව කරා මේක 149ක් ඉන්දියාවට බදු දුන්නා. එහෙමනේ කියන්නේ වික්කා. දැන් ජනාධිපතිවරයා කොරෝනා අස්සේ ඉන්දියානු ගමේතර කෝල් කළා මොකද්ද කිව්වේ? ඒකට ආයෝජනය කරන්න කිව්වා. ඒ කියන්නේ නැවත ගන්නවනේ. එතුමගේ ඔය කියන මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒවා තියනවා නැවත සලකා බලනවා ගන්නවා හොයනවා කියලා. නෑ කෙලින්ම දැම්මවා. දැන් ගෙනාපු දොඹකර අපේ රටේ සල්ලි වලින් ගෙනාපු දොඹකර අපේ රටේ වරාය ඒක බාන්න දෙන්නේ නෑ. දැන් කොහෙට හරි බාලා දායි පස්සේ දැන් නැවට ගාස්තු ගෙවග තියෙනවා. කොසයිරීත්ය. මම මේ MCC එක ඇයි මේ ඇඹරෙන්නේ? MCC ගිවිසුම සම්බන්ධව ජන මතයක් තියෙනවා. ඔබතුමාලා 52කට ගියේ ගරු මන්ත්‍රීතුමා පැහැදිලිවම සහරාංගෙන් ඔබතුමාලා 45කට ආවා 52 දක්වා ඔබතුමාලා අන්තිම සතියේ ඡන්ද කැම්පේන් එක අදගත්තේ ඔය සහ මුලින්ම MCC එකේ. ඒක වැරදි. ඒක අපි දෛප වශයෙන් ගන්නවා ජන බලවේග වශයෙන් අපි ඉතාලම වැරදි පාවා දෙන ගිවිසුමක්. මොකද්ද දැන් ඒක අහෝසි කරන්න බෑ කියන්නේ ඇයි? ඉතින් කෝ සෛරීත්වයක් නැහනේ. ඇයි ඇමරිකන් තානාපති කාර්යාලයට සම්බන්ධ මේ ඔෆිස් මෙහෙ තියන් ඉන්නේ? දැන් මොකද්ද මිනිස්සුන්ට කියන්නේ? දැන් කියනවා මේ මෛත්‍රී රනිල් ආණ්ඩුව මෙතුමලත් කාලය අවුරුදු 4ක් විතර හිටපු ආණ්ඩුව මොනවාද මේ ඩොලර් මිලියන් 10ක් අරගෙනලු. පූර්ව ගිවිසුම් දෙකක් අත්සන් කළා. දැන් මේ මොකද්ද කියන්නේ එතකොට ප්‍රියා? දැන් ඉතින් අත්සන් කරන්න නැතුව බේරෙන්න බෑ කියලාද මේ කියන්නේ? සාමාන්‍ය මට පොඩි අතුරු ප්‍රශ්නයක් නැගෙනවා. ඒක ඇතුළේ දැන් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් එහෙම අහෝසි කරන්න පුළුවන්ද? පුළුවන්. මොකද මේක ඉතා පැහැදිලි ආණ්ඩුව කියනවා නම් ඩොලර් මිලියන් 10ක් ආණ්ඩුවට දුන්නා කියලා කරුණාකරලා ගිණුම පෙන්නන්න. භාණ්ඩාගාරේ පුළුවන් ගිණුම පෙන්නන්න. අපි දන්න තරම මේක ඩොලර් එකක් දීලා නැහැ. ඒ පූර්ව ගිවිසුම් මොන හරි අත්සන් කරලා තියෙනවා නම් ඒ ගිවිසුම් වලින් අපි MCC එක අත්සන් කරන්න බැඳෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒවා පෙන්වන්න පුළුවන් මේ MCC එක දැන් කරන්න දෙයක් නැහැ කියලා. ජනවරම ලොකුයි. ඔය කොයි ගිවිසුමටත් වඩා.
ඔය කොයි කිවිසුමටත් වඩා ජනවරම ලොකුයි. ඒ ජනවරමන පුළුවන් පාර්ලිමේන්තුවේ ජනමත විචාරණයක් උනත් ගේන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ සෛරීත්‍ය ආරක්ෂා කරන්නේ මොකද භාගයක් ඇමරිකන් පුරවැසි මේ ආණ්ඩුවේ ප්‍රධානී. ඉන්දියාවට චීනයට ඇමරිකාවට මේ පාපන්දුවක් කරන් ලංකාවට දීලා තියෙන. ඒ නිසා මම මේක එතුමා මේ සෛරීත්‍ය ආරක්ෂා කරනකොට මේ මාස 7 දික පෙන්නලා නැහැ. අපි කියන්නේ පෙන්වන්න කියලා. මම ඒකයි කිව්වේ සැබෑ ලෙසම එම්බසි හම්බුණාම එකයි වෙන තැනකදී තව එකයි නෙමෙයි. ඉන්දියාවට ගිහලා කියනවා හම්මතර වරා ගන්නවා කියලා. ඊට පස්සේ මෙහෙට අවිලා කියනවා ගන්නෙ නෑ කියලා. ගත්තේ නෑනේ. ඒ නිසා අපි කියන්නේ සෛරීත්‍ය අනිවාර්යයෙන්ම රකින්න බෑ මේගොල්ලන්ට. මේගොල්ලන්ගේ සම්මතතා ප්‍රමාණය වැඩි ආර්ථික ප්‍රශ්න නිසාම නෙමෙයි. දූෂිත දේශපාලන ගණනුත් තියෙනවා මේ වාස්සේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා සෛරීත්‍ය ඔබේ රටේ සෛරීත්‍ය විනාශ වෙනවා පැහැදිලිවම. ඒ ආරක්ෂා කිරීමට කොන්දේසි විහිදව පැති ගන්න නැතුව රට වෙනුවෙන් හරි පැත්තේ හිටගත්තු හැම වෙලාවම ජාතික ජනබලවේගයෙන් මන්ත්‍රීවරුපත් කරන්න කියන්නේ ඒකයි. ඒක එක්සත් ජාතික පක්ෂයෙන් හෝය අජිත් මහත්තයාගේ හරි අනිල් මහත්තයා කට්ටිය 7-5ක වැඩක් නැහැ. එහෙම සෛරීත්‍ය පිළිබඳ අදහසක් ඒකට නැහැනේ තිබුණෙත් නැහැනේ. ඒ නිසා MCC ගෙනා ඒ නිසානේ හම්මන්තර වරායේ වික්කේ. හොඳද? ඒ නිසා ඒක ඊට පස්සේ කිව්වා මේ විනය සහ නීතිගරුක භාවය. කොහොමද නීතිගරුක භාවය? දැන් වලසන්ත මන්ත්‍රීතුමාත් හිටියා මාත් එක්ක මාමත් හිටියා කෝප් එකේ මම සුජීව මන්ත්‍රීතුමාත් හිටියා. දැන් කෝප් කුවාරක සභාවේ 118 දෙනෙක්ට අර්ජුන ඇලෝසියස් මහ බැංකුව කඩලා සල්ලි දුන්නා කියලා දැන් වාර්තා කරලා තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ නම් ටික දැම්මේ නැහැ. හැබැයි 118 දෙනෙක් දැන් 118 දෙනාම ඡන්ද ඉල්ලනවා. ඉතින් අපි ජනාධිපතිතුමාට කිව්වා ඔබතුමා විනයගරුක නීතිගරුක පුද්ගලයෙක් නා 118 නම් ටික දැන් දාන්න. ඒවනේ ජනතාවට විනිවිද පේන්න එපා. දැන් එතුමා කියනවා හොරුපත් කරන්න එපා. ඉතින් හොරු කවුද කියලා දැනගන්න එපා. මිනිස්සු. ඉතින් නිශ්චිත කරුණක් තියෙනවා 118ක් සල්ලි ගත්තා කියලා. ඉතින් කෝ ජනාධිපතිතුමා එක කියන්නේ කෝ විනයගරුක දැන් අපේක්ෂකයෝ කවුද? දැන් අපි නම් ජන බලවේගයේ අපේක්ෂකයෝ 262යි 262ට අපි වග කියන. අපි මාලිමාවෙන් ඉදිරිපත් වෙන්නේ. හරි? අපි වග කියනවා. ඒගොල්ලන් අදූෂිතයි. ඒගොල්ලෝ උගත්. ඒගොල්ලෝ මේ දේශපාලනට උඩින් පාත් වෙච්ච තරු නෙමෙයි. හරිද? ඉතින් අපි අහනවා ඒ නිසා තමයි මම කියන්නේ මේ විනයගරුක කියන එක නිකම් මේ බොරු කතාවක් නෙමෙයි. මේක හමුදා විනයක් නෙමෙයි. ඒක ජීවිතෙන් පෙන්වන්න ඕන. ඉතින් විනයගරුකය දාලා නැහනේ මන්ත්‍රීතුමා. වියත්තු අයින් වෙනවානේ. මුදල් මණ්ඩලයෙන් අයින් වෙනවා. ICT එකෙන් අයින් වෙනවා. මට විනාඩියක් අවසන් කරන්නම්. දැන් බලන්න ඔබතුමාලා මේ ජනාධිපතිතුමාට ආයතන ගොඩාක් තියෙනවා. තුමන්ට පත් කරන්න. දැන් බලන්න ඔබතුමාලා මේ වියත්තු පත් කළ තියෙන විදිහ. මේ පුද්ගලික මට ප්‍රශ්නයක් නැහැ. නමුත් නිශ්චිත චෝදනාද නෑ විතර මම කියන්නේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති වැල්ලවත්ත මෙතුමා. ඔහුට තියෙනවා විවිධ චෝදනා. අපි මෙතන නැති පුද්ගලයන්ගේ නම් ප්‍රකාශ නෑ මේ පුද්ගලයෝ කියන්නේ මේගොල්ලෝ ඒක ඔබතුමාගේ වගකීම කියලා මම වගකීම ගන්න. ඊට පස්සේ ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සනාල ගුණවර්ධන එතුමා HSBC එකේ මූල්‍ය වංචාවකින් පසු 2004 දී සේවයෙන් ඉවත් කරපු පුද්ගලයෙක්. ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය සභාපති සිරිපාල සිංහ මහත්මයා එතුමා සම්බන්ධවත් ගොඩාක් දේවල් තියෙනවා. අපේ පක්ෂේ නිරපොපු පුද්ගලෙක්. විදේශ කටයුතු පිළිබඳ අතිරේ ජනාධිපති ලේකම් මම කිව්වා ජයනාථ කොළඹගේ මහතා එතුමාට විරුද්ධව ආණ්ඩුව කැබිනට් ඇමතුරුම චෝදනා කරනවා. සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ ඥාති රාජපක්ෂ පවුලේ. ජනාධිපති ලේකම්වරයාට තියෙනවා කිසිම රාජතන්ත්‍රයක් දරන්න බෑ කියලා උසාවි නියෝගය. ජනාධිපති ප්‍රධාන උපදේශක වීරතුංග මහත්තයාට තියෙනවා නඩුවක් අප පිට ඉන්නේ. ඉතින් ඒ වගේ තව තියෙනවා කියනවනම් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්තයාට CSN නාලිකාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් එහෙම ගත්තාම දැන් ජාතික ගණනාගමන කොමිෂන් සභාවේ සභාපති කවුද? ශෂි වෙල්ගම්. මම දැන් කවුරුත් දන්නේ. හැන්සල් බැලුවා මෙතුණත් විරුද්ධව කතා කළා. ඒ නිසා මම කියන්නේ දැන් කෝ වැඩ මං අහන්නේ ජනාධිපතිතුමනි කෝ ඔබතුමා මේ වියතුන් විතරක් නෙමෙයි අදූෂිත වියතුන්. තක්කඩි උගතු වියතුන්පත් කළ වැඩක් නැහැ. පත් කළා නැහැනේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මොනවා කිව්වත් මාස 7 ඇතුළතදී ජනාධිපතිතුමා දුන්නු ඒ මූලික දේවල් ඉෂ්ටු කළා නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ රටට ඒ විනයගරුක ප්‍රතිපත්තිගරුක අදූෂිත සහ හොරකම් කරන්නේ නැහැ විතර නෙමෙයි. අපි නම් හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරන්න දෙන්නෙත් නැහැ. දැන් සමහර മന്ത്രിතුමාලා ඉන්නවා මෙතුමාලගේ පක්ෂවල ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නිකන් කලුනික වගේ හොයාගන්න. හැබැයි ඒගොල්ලෝ හොරු එක්ක ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නම් හොරකම් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ පිරිසුදු පාර්ලිමේන්තුව කරන්න අවශ්‍ය වෙන්නේ කවුද? හොරකම් කරන්නේ නැති
හොරකම් කරන්න දෙන්නේ නැති හොරකම දුටුවම කෑ ගහලා එක පෙන්නන ජනතාවට අන්න එහෙමයි. එහෙම අයයි 2025 දක්වා යන කාලයකට අවශ්‍ය වෙයි. කැලණි දේශපාලනයේ කතාව සුළි අද දවසේදී අපි කතා කරමින් ඉන්නේ වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයේ කෙසේ වේවිද යන්න වූ කාරණේ අප තුන්වන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ තුන්වන වටේ දෙවන වටේදී ක්‍රියාත්මක වුණු ආකාරයෙන්ම තමයි ක්‍රියාත්මක වන්නේ. චන්දි වීරක්කොඩ මැතිතුමනි දැන් විශේෂයෙන්ම බිමල් රත්නායක මැතිතුමන් මතු කරන කාරණාව තමයි MCC ගිවිසුම සංශෝධනය කරලා ඉදිරියට රැගෙන යන්න නෙමෙයි ආණ්ඩුව විශේෂයෙන් ජනාධිපතිවරණයේදී තුන්ව පොරොන්දුව තමයි මේක අහෝසි කරනවා කියන කාරණාව. දැන් ටිකක් එතන වෙනස් වෙලා වගේ. මේමයි අපි රට ගැන හිතන්න ඕන පළවෙනියට. අද ලෝකේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. කොවිඩ් එක්ක. රටේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. MCC ගිවිසුම කියන එක අපි ඒ තිබිච්ච ගිවිසුම අපි ඉදිරියට ගෙනියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ මොහොතේ ලෝකේ පවතින තත්ත්වයන් එක්ක අපිට යම් රටක් එක්ක ගනුදෙනු කරලා ගිවිසුමකට එළඹිලා අපේ රටට වාසියක් ලබා ගන්න අවස්ථාවක් උදා වෙනවා නම් වර්තමානයේ ඇති වෙච්ච තත්ත්වය මත අපි ඒ තත්ත්වය අතාරින්න හොඳ නැහැ. මේ තත්ත්වයට මුළු ලෝකෙම ලංකාව පිළිබඳ අවධානය යොමු වෙලා තිනවා. ලංකාව මෙතුමත් කිව්වා වගේ අපේ ලංකාව මූදු මාර්ගයේ තියෙන රටක්. හැබැයි මූදු මාර්ගයේ තිබිච්ච රටවල් ඉතිහාසය හැමදාම දියුණු වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මීට අවුරුදු 200කට කලින් 200 ගණන් කලින් දියුණුනේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මූදු මාර්ගයේ තිබිච්ච හින්දා. සිංගප්පූරුව දියුණුවා නැත් එහෙම. හැබැයි ලංකාව තිබුණට ඒ වාසිය අත්පත් කරගන්න බැරි වුණා. අපි මේක සිල්ක් රූට් එකේ තියෙන්නේ. නමුත් අත්පත් කරගන්න බැරි වුණා වාසිය. දැන් මේ අපේ තියෙන පිහිටීමේ වාසිය ලබා ගැනීමට අපි කල්පනාකාරී වුණොත් රටේ ස්වෛරීත්වය ජාතික ආරක්ෂාව අපේ ආරක්ෂාව ගැන මුල් තැන දීලා අපි ගිවිසුමකට එළඹෙන්න අපිට අවස්ථාව ලැබුණොත් එහෙම ඒ ගිවිසුමට එළඹෙන්න රටක් හැටියට අන්තර්ජාතික සම්බන්ධතා නැතුව අන්තර්ජාතික සම්බන්ධතාවට පහර ගහලා අපි එකපාරටම නෑ බෑ කියලා එහෙම කරන්න බෑ. අපි තාර්කිකව ඉදිරිපත් කළ යුතුයි. ඒකනේ කියන්නේ. එතකොට මට පොඩි අතුරු ප්‍රශ්නයක් එනවා. එතකොට ඒක දරුණු ලෙස විවේචනය වුණු සහ පහුගිය ජනාධිපතිවරණය තුළ ප්‍රධානම දේශපාලන තර්කයක් බවට පත් වුණා. ඒක හොඳින් අධ්‍යයනය කරලා නෙමෙයි දාන්නේ. නෑ මේ අපි කතා කරන්නේ ඒ ගිවිසුම එදා තිබිච්ච ගිවිසුමක් තිබුණානේ. ඒ ගිවිසුම අපි අස්සම් කරන්නේ නෑ කියන එක ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පැහැදිලි. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක හෝ චීනය එක්ක හෝ ඉන්දියාව එක්ක හෝ යුරෝපයේ රටක් එක්ක හෝ වෙන රටක් එක්ක අපිට මේ මොහොතේ ගිවිසුමක් අත්සන් කිරීමට අවස්ථාව අවකාශය තියෙනවා නම් අපි ඒක පැහැර හැරිය යුතු නැහැ. දැන් වරාය සම්බන්ධ වුණත් මම මෙතුමක මම වරාය ගිවිසුම අත්සන් කරනකොට මම ආණ්ඩුවේ හිටියේ නැහැ. හැබැයි අපි ඒ හා සම්බන්ධව උපක්‍රමශීලී වෙන්න ඕන. ඒකද මේ රටේ අපි විදේශ කටයුතු අමාත්‍යාංශයක් තියාගෙන තානාපති කාර්යාලය පිහිටවලා විශාල මුදලක් තානාපති කාර්යාලය පවත්වගෙන යන්න වියදම් කළා. අපි හැසිරෙන්න ඕන රාජ්‍යතාන්ත්‍රික යන් හැටියට. ඒක තේරෙන්නේ විපක්ෂයේ ඉන්නකොට අපිට කියන්න පුළුවන් ඕන දෙයක්. අපේ ආණ්ඩුවක් එන පේන තෙක් මානක නැතුව අපි දේශපාලනය කරනවා නම් ඒත් කියන්න පුළුවන්. ඒකින්ද ආණ්ඩුවක් කරනකොට තමයි ඒකේ වගකීම දැනෙන්නේ. වගකිය යුතු ආකාරයට කටයුතු කරන්න. අපි අනිවාර්යයෙන් ඔව් අතුරු ප්‍රශ්නයක් සඳහා දැන් මෙහෙමයි සංකල්පයක් කියන්න එපා. රාජතාන්ත්‍රික සම්බන්ධතා කවුරුත් එක්ක තියාගන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක් හෝ පක්ෂයක් ලෝකේ නැහැ. සංකල්පයක් නෙමෙයි. දැන් ඔබතුමා කියවද ඔබතුමාගේ ජනාධිපතිතුමා පත් කරපු කමිටුවේ වාර්තා? නෑ මේ වාර්තාව නම් මට කියවන්න උනේ නෑ. මේ දවස්වල අපි වාර්තා කියවන්න වෙලාවක් නෙමෙයි ඊ ආවේ. මම පිළිගන්නවා. ඒක හරි. මම කියුවා. ඔව්. නමුත් මම අහන දේ තමයි සංකල්පීය පිළිතුරක් නෙමෙයි. ඔබතුමාට පුළුවන් ජාතික ලැයිස්තුවේ ඉන්න අපිට. ඔව්. ගේමට අමාරුයි. අපිට අමාරුයි. නෑ එහෙම නෑ. මම ඉන්න ලයිස්තුවේ ප්‍රශ්නයක් නෑ. අපි යනවා දැන් මේ රැස්වීම මමත් රැස්වීම ඔක්කොටම යනවා. මමත් රැස්වීම වලට යනවා. අපිට වා කියවන්න ගියොත් කියවම ඉන්න වෙයි. නමුත් දැන් මම හිතන්නේ ඒක සාධාරණ චෝදනාවක්. ඒකම සක්‍රියව ඉන්නවා. සුජීවත් මන්ත්‍රීතුමත් කියවලා නෑ. නෑ මං අපි කොහොමද කියවන්නේ මේ ඡන්දේ මේ වෙලාවේ ඕක ඉසුන් අපි රෑ 2-3 වෙනකන් හරි ඉඳලා කියවනවා. කියවන්න ඕනේ නැත්තම් ජනතාව දැනුවත් කරන්න බැරි නිසා. මම අහන්නේ ඒක නෙමෙයි. දැන් ඒ නිසා සංකල්පීය වශයෙන් හරි යුසුමගේ වාර්තා පැත්තක දාන්නකෝ. දැන් මේ වාර්තාව සම්බන්ධව ඔබතුමාලා ජනමතයක් මහා බරපතල ලෙස ගොඩනගුවානේ. ඔබතුමාලාගේ උගත්තු වියතු නිකම් මිනිස්සු නෙමෙයිනේ. ඔව්.
එතකොට මන්ත්‍රීතුමා ජනමතය ලැබිලා තියෙනවනේ මේක විරුද්ධව. ඔව්. මේකට විරුද්ධව. දැන් ඒ නිසා මේ කිවිසුම සම්බන්ධව ගත්තොත් මේක ආයි මොකුත් ඉඩක් තියලා නෑ මේක අස්සම් කරන්න පුළුවන් කියලා. මේක වැරදි. ඔව්. ඉතින් මේක අස්සම් කරන්නේ නෑ කියලා ඇයි කෙලින් ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පවුල කෙනෙක් කියන්නේ නැත්තේ? මොකද ජනාධිපතිවරණෙත් ඒගොල්ලෝ කිව්වේ නෑ. මම ඔබතුමාගේ අවස්ථාව මම ගන්න වැඩි ගන්න නෑ. එතුමාට ඇයි ඒගොල්ලෝ කියන්නේ නැත්තේ? ඔබතුමාලා කිව්වත් ඇයි ඒගොල්ලෝ කියන්නේ? නෑ මේමයි රටේ ඒගොල්ල මේගොල්ල නෙමේ රටේ ජනාධිපතිවරයා තමයි රාජ්‍යතාන්ත්‍රිකව ප්‍රකාශය රාජ්‍ය සම්බන්ධව ප්‍රකාශය පත් කිරීමේ වගකීම තියෙන්නේ. ජනාධිපතිවරයා හිතෙන වෙලාවට හිතෙන කතා කියන ජනාධිපතිවරයෙක් වුණොත් එහෙම ඒක රටට ලොකු හානියක් වෙනවා. එතුමා නිසි අධ්‍යයනයක් කළා බොහොම ඔබ දන්නවා වාර්තාවක් ඇඳෙව්වා. ඒ වාර්තාව ඊයේද පෙරේදා තමයි බාර දුන්නේ. ඒ වාර්තාව අධ්‍යයනය කරලා එතුමාගේ කණ්ඩායමත් එක්ක එතුමා පිළිබඳ ප්‍රකාශයක් කරાવી. ඒ ගැන මම කිව්වේ ජනාධිපතිතුමා මෙතෙක් ඔබ පිළිගන්න ඕන බොහොම වගකීමෙන් වචන පාවිච්චි කරලා තියෙනවා. ප්‍රශ්නයක්. ජනාධිපතිවරයාට මේ කමිටුව පත් කළා වුන් පෙබරවාසි මාසෙත් අප්‍රේල් මාසෙත් අතුරු වාර්තා දෙකක් දීලා තියෙන බව මේකේ කියනවා. ඔව්. මේක තියෙන අවසන්. ඒ නිසා මේකේ මූලික ස්වરૂපය පිළිබඳව ජනාධිපතිවරයා මාස 3ක් තිස්සේ දන්නවා. නිසා දැන් මම කියන්නේ අර ඒ නිසා මේ අර මම කියන්නේ මෙහෙමයි. පොඩි දෙන පෙරමුණට ඡන්ද දුන්න මිනිසුන්ගේ උන්ට වංචා කරන්න එපා. නෑ අපි ඒක බලා ගන්නම්. අපි කවදාවත් පොදු ජන පෙරමුණට ඡන්ද දීපු මිනිස්සුන්ව වංචා කළත් නෑ කරන්නෙත් නෑ. පොදු ජන පෙරමුණට විතරක් නෙමෙයි මේ රටේ බිලියන 22කටම වංචා කරන නායකයෙක් නෙමෙයි පක්ෂයක් නෙමෙයි. ඒක ඊටාම වගකීමෙන් කියනවා. අපි මිලියන 22 මිලියන. අපි ඒක ඊටාම වගකීමෙන් කියනවා. අපි මොනවක් යමක් කියලා තියෙනවා නම් ජනතාවට ඒ ජනතාවට කියපු දේ ඒ විදිහටම ඉටු කරනවා. හැබැයි අපි අනවශ්‍ය විදියට ඔබ දන්නවා දැන් මාස 10ක් ජනාධිපතිතුමා ජනාධිපති ධූරේ ඉඳලා තිනවා. එතුමා අනවශ්‍ය විදියට කටපාවිච්චි කළා නැහැ. එතුමා වගකීමෙන් තොරව කතා කළා නැහැ. ප්‍රශ්නයක් අපිට එතුමා වගකීමෙන් යුතුව කතා කරලා තියෙනවා. ඔබතුමා දෙනවා කියන දේ ඔබතුමාලා කරනවා කියලා. ඔව්. දැන් විදුලි බිල සහ ලයිට් බිලයි වතුර බිලයි ටෙලිෆෝන් බිලයි අය කරන්නේ නැහැ කිව්වා. මෙමය ඔබතුමාත් එක්ක අපේ මේ മന്ത്രിවරයෙක් කියපු කතාව නෙමේ රජයේ මතය. රජය හැටියට එහෙම එකක් කියලා නැහැ. ඒකින්ද මේ ඔබ මේක වැදගත්. මොකද්ද මන්තුමා ඇත්තටම රජයේ මතය? ඔව් අපි දන්නේ. රජයේ මතය සහනයක් දෙනවා. හැබැයි ඉතින් සහන කාලයක් දීලා තිනවා හැමදේටම. හැබැයි බිලක් කපා හරින ඔබතුමත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඔබ දන්නවා රටේ ආයතනයක බිල් කපා හරීමට හැකියාවක් නැහැ. නමුත් සහන කාලයක් දෙන්න පුළුවන්. ඒ සහන කාලය උපරිම විදියට ජනතාවට ලබා දෙනවා. ඔක්කොම බිල ගෙවන්න එකට. නෑ ඔක්කොම බිල ගෙවන්නේ ඒක තමයි සහනයක් ලබා දෙනවා. එකට වෙන්නේ කොහොමද? නෑ එකට ගෙවන්න අවශ්‍යතාවයක් පොඩි මම ජනතාව වෙනුවෙන් අහන්නේ මොකද හරි අමාරුවෙන් ඉන්නේ ජනතාව. ඒක ගාන එකතු වුණාට පස්සේ පොඩි ප්‍රශ්නයක්. ඒක ගාන එකතු වුණාට පස්සේ පළවෙනි මාසේ 3000 තිබ්බ බිල දැන් එනවා 12000ට. ඒක ගාන එකතු වුණාට මන්තුමා ප්‍රියා මේ ප්‍රශ්නය අපිත් නොදන්න දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් පළවෙනි මාසේ රීඩින් එක කරේ නැතොත් එහෙම දෙවෙනි මාසේ වෙනකොට යුනිට්ස් ගන්න වැඩි වෙනවා. යුනිට්ස් ගන්න වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. ඉතින් මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. මොකද ජනතාවගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මේක කියුනේ. ඒ උනේ ඒකින්ද ඒකට විසඳුමක් ලබා දිය යුතුයි කියන මතේ ඔබතුමා නෙමෙයි අපිත් ඉන්නවා. ඒක ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. බිල ගෙවෙ නැත්නම් කපනවා. නෑ බිල ගෙවෙ නැත්නම් එහෙම කපන්නේ නෑ. වගකීමෙන් කිව්වොත් එහෙම කපන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ටත් යම් ක්‍රමවේදයක් හදා ගන්න වෙනවා. මොකද ඒ ආයතන ඔටෝමේට් කරලා තින්නේ. ඒ සිස්ටම් එකෙන් මේ මාස දෙක කඩලා කොහොමද නැවත බිල් ආය කරන්න කියන එක. ඒකින්ද ඒකට යම් කාලයක් යයි. හැබැයි අපිත් ඔබතුමාට කලින් අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඉදිරියේදීත් ඒ වෙච්ච අසාධාරණ සම්බන්ධව අනිවාර්යයෙන්ම අපි පෙනී සිටිනවා. ඕකමනේ කිව්වේ මහින්දන මහත්තයා. නෑ ගෙවීමක් නොකර ඉන්නවා කියන එක වෙන කතාවක්. වෙන නෙමෙයි. ඔය පිළිබඳව මමත් පෙරේදා විශේෂ අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. දැන් මාසෙක විදුලි බිල නැතුව මාස 3ම එකට ගත්තාම අර අවම ගාන වැඩි වෙනවා. ඔව්. එහෙම වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරනවා කියන ඒක නිවැරදි වෙනවා. නමුත් මේ පිළිබඳව සොයා බලපුවහම සිද්ධ වෙලා තියෙන්නේ ඒ මාසේ කන්සම්ප්ෂන් එක වැඩි වෙනදට වඩා. ඒ කියන්නේ ගෙදර හිටපු හින්දා සීමාව තුලදී ගෙදර හිටපු හින්දා
ඒ විවිධ පාරිභෝජන අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ භාවිතය වැඩි වෙලා තිබෙනවා. ඉතින් එහෙම වෙලා නම් ඒක ගෙවන්න වෙනවා. නමුත් යම් හේකින් මාස තුනම එකට කවුන්ට් කරලා තියෙනවා නම් ඒතර අවම ගාන වැඩි වෙලා තියෙනවා. ඒක නිවැරදි කරනවා. ඔව් මේ මනු කියවීමකින් තොරවීම හේතුවෙන් වැඩි වෙලා තියෙනවා නම් ඒකට විසඳුම දෙනවා. හැබැයි ඒ මාසේ පරිභෝජනය වෙනදාට වඩා වැඩි වෙලා නම් කරන්න දෙයක් නැහැ. මනු කියවීම චොරවීමෙන්ද කිව්වේ? ඒක දැන් කොවිඩ් කාලේ තොරවීම මාසෙන් මාසෙට එන්න බැරි වුණාම එක මාසෙක මනු කියවන්න මහතුරුන්ට එන්න බැරි වුණා. එතකොට මාස දෙකකට පස්සේ තමයි මනු කියවීමට ආවේ. එහෙම වුණාම අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණයට අනිවාර්යයෙන්ම මේ පිළියමක් දෙනවා. හැබැයි ගාන වැඩි වීම අවසන් කරන්න අවස්ථාව දෙමු. ඒ වගේම දැන් මෙතුමා කිව්වා මේ අර 118 ලයිස්තුව දාන්න නැත්නම් ඒක ලත් කියන්නකෝ. ඔගම. නෑ මමත් කියනවා 118 ලයිස්තුවක් තියෙනවා නම් දාන්න ඕන. අපි කියනවා ඒක මේ ජනාධිපතිතුමාට පුළුවන් නම් එහෙම එකක් තියෙනවා නම් දාන්න කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම ජනතාවට එලි කළ යුතුයි කියන මතේ මමත් ඉන්නවා. ඒ වගේම ඔබතුමා මේ අර ලයිස්තු වගේක් කිව්වා. ඉතින් මතක තියාගන්න. පරණ සිද්ධීන් මොනවද තියෙනවද නැද්ද කියන එකක්. හැබැයි මේ ජනාධිපතිතුමා යටතේ මේ පාලනය යටතේ කිසි කෙනෙකුට දූෂණයක් කරන්නට හැකියාව දෙන්නේ නැත. ඒක ඊටාම පැහැදිලි. දැන් ඔබතුමාලගේ පැරණි දූෂිතයන් පත් කළා තියෙනවා. පැරණි දූෂිත එන ඔබතුමාලගේ ජනතා විමුක්ති පෙරමුණේ මිනිමර පුදවිය මේ බස් කිනි තිය පුදවිය ඒ බස් කීප ඕගොල්ලන්ගේ ගාවේ වැඩිපුර විනාශ කරපු පුදවිය දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේ ඒකෙන්ද ඔය චීත්තනට වැටෙන්න ඕගොල්ලන් අපි කතා කරනකොට චීත් ඔබතුමාලා කතා කරනකොට හොඳයි එහෙම කතා කරන්න එපා වන්තු පරණ වැරදි කරපු අයට වැරදි කරන්න දෙන්නේ නැහැ ඔයා පරණ වැරදි කරපු අයට දැන් තනතුරු දීලා තියෙනවා නැවත වැරදි කරන්න දෙන්නේ නැහැ මිනිමර බස් ගිනි තියපු බැංකු ගිනි තියපු ජනතා විමුක්ති පෙරමුණ අද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්නකම් ඕගොල්ලෝ එහෙමයි පිළිගන්න ඕගොල්ලන් එහෙම ඔයාලට ප්‍රශ්නයක් නෑ මං කියන්නේ ඕගොල්ලන්ගෙන් සාධාරණ ප්‍රශ්නයක් කියවම ඕගොල්ලෝ අවුරුදු 31ක් පරණ එකකට යනවා. මතක තියාගන්න. මේ ගොඩක් අය ඉන්නේ අද ඕගොල්ලොත් එක්ක. අපි කිසිම වැරදි කරුමු නේ. අපි පක්ෂ තියාගන්න අපි එළවන. අපි එළවපු කුණු ගොඩවල් තමයි ඔයගොල්ලෝ තියන්නේ. වීරවංශලා අරගොල්ලෝ මේගොල්ලෝ. පැහැදිලි. හොඳයි පෞද්ගලිකව මේක කියන්න එපා. ප්‍රශ්නේ කියන්න හරියට. මම එළවපු දවසට ඒගොල්ලෝ කිව්වේ මේකයි. වැරදි කරලා ඔප්පු වෙච්ච දූෂිතයන්ට ඇයි ජනාධිපතිවරයා අලුත් රටක් ඇවිල්ලා නම් තනතුරු දීලා තියෙන්නේ. ඒකට උත්තර දෙන්න. ඒක තමයි උත්තරේ දුන්නේ. හැම වෙලාවෙම බලංගොඩ මානයට යන්නේ. නෑ බලංගොඩ මානයට නෙමෙයි. දැන් මේ මාස 10ක් ගියානේ. එකම දූෂණයකට මේ උදවිය සම්බන්ධ වෙන්න උත්සාහයක් හරි තිබුණාද? අන්න ඒක කියන්නේ. ඉතින් හොරු ඇයි පත් කරන්නේ? හොරු නෙමෙයි. කියන්නේ මේක. නෑ මන්ත්‍රීතුමා ඇයි කොහොමද උත්සාහය හොයන්නේ කොහොමද? අවසන් කරන්න අවස්ථාව ඊට පස්සේ මන්ත්‍රීතුමා දූෂිතයන්ට තනතුරු එහෙම දීලා නැත්නම් මේගොල්ලන්ට ඉන්න බෑනේ පාර්ලිමේන්තුවේ. දූෂිතයන් කාටද? මිනිමරපු කට්ටියට. ඔව් ඉන්න බෑ තමයි ඔයගොල්ලන්. මිනිමරුකට මම හිතන්නේ කවුරුත් ඉන්නවා. ඔබතුමා තව බොරුවක්. ඔබතුමා හම්මන්තර වරායකු නැද්ද හිටියේ නැහැ. කවද්ද ඔබතුමා ආණ්ඩුවේ අයින් වුණේ? අවස්ථාවක් මම හිටියේ නැහැ කාලේ. ඔබතුමා හිටියා. හම්මන්තර වරාය චීනට දුන්නේ 2018 ඔක්තෝබර් වලට කලින්ද පස්සේද? ඔබතුමා 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණක ඇමති නැද්ද කියන්නේ? නෑ ඊට කලින් මම ඇමති. 80 කවද්ද 80? අප්‍රේල් මාසේ. 2018. ඔව්. 2010 මේ බලන්න 2017 තමයි ඒ ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ. ඇත්ත කතා කරන්නේ. ඇත්ත තමයි කතා. මම ඔක කියන්න හිතන් හිටියේ නෑ. ඇත්ත තමයි බොරු කිව්ව නිසා. සුජිත් සෙනසුන් මහත්මයාගේ අවස්ථාව තිබෙන්නේ ඉතිහාසයන් වල ඉතිහාසය ඇත්තනේ කියන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න නෑ. ඔබතුමාලා තව අපි කිය කතා කරගන්න. අපි පෞද්ගලික දේවල් කියන්න කැමති නෑ. මම හිතන්නේ මේ ඇත්තට මම එකඟ වෙන්නේ නැහැ චන්දිමත්තුමාට. මම ගරු කරන නීතිවරයෙක් වශයෙන්. හැබැයි කොහොම අපි දේශපාලනේ නොකළ යුතුයි. හොරෙක් පත් කරලා දැන් මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ ඉසිවරයෙක් මේ එහෙම කියනවා නම් ඔක්කොම දූෂිතයෝ ටික පත් කරලා කියනවා නම් ආය දූෂණයක් කරන්න දෙන්නේ නැහැ කියලා බොරුවන්නේ. එනම රංගපෑමන්නේ මෙහෙම අපි ටොම්පච ගහන්න හොඳ නැහැ රටක මං හිතන්නේ. මම නම් කියන්නේ හොරකම් කරලා තියෙන මිනිස්සෙක් ඉන්නවනේ. දැන් මේ යාලංක සමාගමේ මෙතුමන්ලගේ මේ කපිල මැතිතුමා සම්බන්ධයෙන් මේ අපිට හොයන්න බැරුණානේ මේක හොයනකම් එංගලන්තෙන් හොයනකම්ම අපිට හොයන්න බැරුණානේ. එතුමා ඉවත් කරානේ. ඉවත් කරා නෙමෙයි. ඉවත් කරලා ආයෙ පාපව මොකද්ද එකට ආයෙත් පත් කරන්න උත්සාහ කරා. නෑ එතුමා එහෙම නෙමෙයි. නෑ ඉතින් ඉවත් කරලා පස්සේ ඔබතුමා කියනවා නම් කලින් හොරකම් කරාට ආයෙ පත් කරාට මෙතුමා ඒකමනේ කියන්නේ. මෙතුමා පත් කරාට කමන්නේ නෑ. දැන් ආයෙ හොරකම් කරන්න දෙන්නේ නෑ මෙතුමාට. ඉතින් මෙහෙමනම් රටවල් පාලනය කරන්න බෑ. මේක නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන්න ආවේ ලොකුම ෆේලියක බවට පත් වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඉතින් ඒක නම් ඒ සෙල්ලම නම් කරන්න ආවේ ජනතාව නැවත ගුණාට අන්දලා අන්තට්ටු දාන්න නම් ආවේ මං ඉල්ලා හිටනවා මේ රටේ ජනතාවට මේවට නම් අහු වෙන්න එපා. මොනවට අහු වුණත් කමන්නේ මේවට නම් අහු වෙන්න එපා. දැන් බලන්නකෝ මෙතුමන්ලා හැමදාම කබරයා මේ තලගොයා කරගන්න ඕනේ. MCC මමත් දැන් මට තේරුන්නේ නැහැ මේ මෙතුමා අහනකොට
මටත් මේ ඇන්ගල් එක දැන් තමයි තේරුනේ මේ මං හිතුවේ MCC එකට ගහලා මේ ඡන්ද වෙලාවේ පාස්කු එකයි මේකයි ඇදලා අර ජනාධිපති කොමිසම දාලා සාක්ෂියක් දානවා නිවුස් එකේ විනාඩි 10ක්. එකෙක් කියන බොරුවක් විනාඩි 10ක් ගහනවා ඒක. ඒතර පඩි ගෙව්වේ උන් අත්අඩංගුවේ නැහැ. පඩි ගෙවුවොන් එළියේ. එතකොට දැන් මේ හිස්බුල්ලා මේ තුවක්කු දුන්නා කියලා කියනවා සහරාන්ට. නිකන්වත් අහන්නේ නැහැ මොකද තුවක්කු දුන්නේ කියලා. එතකොට කෝල් එකක් ඇවිල්ලා තියෙන මොකක් හරි දේශපාලනේ Tamanට විරුද්ධව ඉන්නවා නම් කෝල් එකක් අවුරුදු 3කට කලින් ආව තුවත් අතරංගුවේ. ඉතින් මේ තුප්ත වැඩේ නම් ආපහු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මේ කණ්ඩායම. අපි බලාපොරොත්තු වෙනවා මීට වැඩිය යම් දෙයක් හොඳ දෙයක් කරයි කියලා අර පළවෙනි මාස ගානේ අර යම් අර මෙතුමා කිව්වේ නාම්පුවරු ගැලෙව්වා ඉඳන් පොඩි ලයින් දෙක තුනක් ආපු හින්දා අපි හිතුවා මොනවා හරි කරයි. හැබැයි මේ එන්නේ නම් මම දැන් මට තේරුන්නේ මේක මේ MCC කිවිසුම ආපහු කෙලින්න යන්නේ කියලා. MCC කිවිසුමට අපි විරුද්ධයි. මෙතුමා අහයි ඔබතුමා හිටියා නේද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගොඩක් කරපු දේවල්ට මම විරුද්ධයි. ඔබතුමා දන්නවා දිගටම මම මේකට සටන් කරා. පක්ෂය තුලත් සටන් කරා. එතුමා ගත්ත තීන්දුව යුද්ධය සම්බන්ධ එතුමා කර ප්‍රකාශ මම ඔක්කොම විරුද්ධයි. ඉතින් එළිය අපි පක්ෂයක් ලෙස මට ඇවිල්ලා එළියේ ඒක විවේචනය කරන්න බෑ. MCC කිවිසුම සම්බන්ධව මම එතුමාගෙන් ඇහුවා. කොහොමද අපි ඉමුනිටි එකක් දෙන්නේ? හමුදාවේ පුද්ගලයෝ මෙහෙ එනකොට ඒක අපි විශේෂයෙන්ම VIP ලට ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක තියෙනවා අර වියනා කන්වෙන්ෂන් එක එහෙම තියෙනවා සඳහන් කරලා. හැබැයි මේ කිවිසුමේ අපි මේකට තනිකර විරුද්ධයි. හැබැයි මේ ලංකාවට පාඩුවක් වෙන්නේ නැත්නම් ලංකාවට වාසියක් වෙනවා නම් ඒක ඒ වගේම බදු කිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය දැන් එක්සත් ජාතික පක්ෂය MCC කට විරුද්ධයි. මම අපි විරුද්ධයි සමගි ජන බලවේගය. අපි මේක ප්‍රකාශ කරා. ඔබතුමාලා කට්ටිය කමිටුව අනුමත කළා තිබුණා. ඒක තමයි ඔබතුමාගේ කට්ටිය ඉන්නවා. ඔබතුමාගේ සමගි ජන බලවේගයේ ඇමතිවරු ඉන්නවනේ මේ කැබිනට් එකේදී මේකට අත උස්. හරි ඒ කට්ටිය දැන් විරුද්ධ වෙන්න පුළුවන්. ඒ කට්ටිය ඒ වෙලාවේ ඒ කට්ටිය සහයෝගය දුන්නා. ඒ කට්ටිය කරන්නේ ඡන්දේ නිසා. නෑ එහෙම නෙමෙයි. අපි පක්ෂයක් තීන්දුව කරපුවම රනිල් වික්‍රම මහත්තයා ගන්න තීන්දුව වලට අපි සමහර වෙලාවට අපි එකඟ වෙනවා. අපි අකමැත්තෙන් හෝ. ඒතර පක්ෂයක් ලෙස ඒකට ඔබතුමා උත්තර දෙන්න එපා. ඔබතුමාලා ගත්ත තීන්දුව తీරන වලට අපි පක්ෂයක් ලෙස සාමූහිකවක් කීමනේ. එතකොට මම විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔය 19 සංශෝධනයටත් සමහර කට්ටිය විරුද්ධ නැහැ. එක්කෙනා විරුද්ධ නැහැ. මට පොඩි අතුරු ප්‍රශ්නයක් කියනවා. දැන් සමගි ජන බලවේගයේ සතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වැඩිම පිරිසක් ඉන්නේ. මේ පිරිස එකට එකතු වෙලා මේකට විරුද්ධ වුණා නම් නතර කරගන්න තිබුණා නේද? නෑ විරුද්ධ වුණා නතර කරන්න තිබ්බේ. ඒ වෙලාවේ විරුද්ධ වුණේ රනිල් වික්‍රම මහත්තයා නායකයා. ඉතින් නායකයා එහෙම රනිල් වික්‍රම මහත්තයා අයින් කරගන්න තිබ්බනේ අවුරුදු 26කට කලින්. ඒක කරගන්න බැරුව හිටියා. අපි වගේ මිනිස්සු ඉඳන් ඒක කරගත්තේ. බෙල්ල තියලා අපි කරාට පස්සේ. ඉතින් එහෙම මේ ඇත්තටම මේ එහෙම දේශපාලඥයෝ තමන්ගේ ඔක්කොම කැප කරගෙන නායකයොත් එක්ක හැප්පෙන්නේ නැහැ. ඉතින් ඔක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මෙතුමාලට අපිට මොනවද වක් කියන්න බෑ. මෙතුමාලා කරන පක්ෂේ කරන දෙයකට හැමදේම මෙතුමාලා සමානට අදහස් ප්‍රකාශ කරලා. හැබැයි බදු කිවිසුම සම්බන්ධයෙන් නම් මම පෙනී හිටනවා. මේ බදු කිවිසුම ගහන්න ඕනේ. ගැහුවේ නැත්තම් මේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කවුද මේ වරායට වියදම් කර මුදල් ටික ආපහු දෙන්නේ? ඒ චීනෙට අපි ඒක බදු දුන්නාට පස්සේ මේක සංවර්ධනය වෙනවා. මේ මම මේ ජනතා විමුක්ති පෙරමුණ හිතන විදියම ආණ්ඩු කරන්නේ නැත්තම් ඔක්කොම හිතන්න පුළුවන් එක විදියකට. හැබැයි මේවා රටේ ඉදිරි අනාගත මේ වටේටම මේ ආයෝජන කලාප ඇති වෙනවා. එතකොට කොහොමද නැත්තම් අපි රටවල් දියුණු කරන්නේ? රටවල් ගොඩක් රටවල් දියුණුලා තියෙන එහෙම. හැබැයි මේක අපි විකුණන්නේ නැහැ. මේක තිබ්බ හැදුවේ එක අපි මුදල් ප්‍රමාණය කොහොමද ගෙවන්නේ? බිලියන 1.5ක් අපි වියදම් කරලා අපිට ආදායමක් නැහැ. කොහොමද මොනවා කරුන් කපුවක් පටවලා අදෝගෙන් ආදායම් ගන්නේ? ආදායම් ගන්න බෑ. ඒ ගන්න නම් මෙතන අනිවාර්යයෙන්ම වෙළඳ කලාප ඇති කරන්න ඕනේ චීනෙන්. අපිට කරන්න බෑ ඒක. චීනෙන් ඇති කරන මේ බටා අපේ දරුවෝ තමයි මේ ඉගෙන ගන්න. අපේ දරුවෝ තමයි මේ වැඩ කරන්න පටන් ගන්න. එතකොට විදුලි උපකරණ මේ ආදි වශයෙන් අපි ඇඟලු කර්මාන්තය මන්ත්‍රීතුමාට තියෙනවා කෙටි අතුරු ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා නම් දැන් කිව්වේ නෑ. නමුත් ඔබතුමාලගේ කණ්ඩායමේ ප්‍රධානියෙක්නේ හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමා එතුමා මන්ද ජනාධිපතිතුමාලගේ අනිවාර්යයෙන් එතුමා කියපු ප්‍රකාශයක් තියෙනවා. මේ ඔබතුමාලා දැන් ජනාධිපතිවරයාත් එක්ක සහයෝගයෙන් ඔබතුමාලාට තමයි කටයුතු කරන්න පුළුවන්. ඔබතුමාලෙම සහාය දක්වනවා කියලා. කාටද? ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවෙන් ඡන්දෙන් පස්සේ. ඔව්. දැන් ඔබතුමාව දැන් මෙතන ඊට පස්සේ ඒ ජනාධිපතිවරයාගේ කටයුතු විවේචනය කරනවා. මොකද්ද දැන් මේ? නෑ ජනාධිපතිව විවේචනය කරනවා. හැබැයි මේ අපි අගමැති අපිට අගමැතිකම හමුුණාට පස්සේ අපි මේ ජනාධිපතිට වැඩ කරන්න ඕනේ. දෝෂාභියෝග කියන ඔබතුමාලත් අපිට සහයෝගය දෙනවා නම් අපි අයින් කරන්න කැමතියි. හැබැයි අපි වැඩ කරන්න යන්න ඕනේ නෑ කියන්න බෑ. එහෙනම් අපි අගමැතිකම ගන්න නැතුව අපි ඉන්න ඕනේ දිනලත් දෙනවා. එන ඒ තීන්දුවත් අපි ගන්න වෙනවා. ඔබතුමාලා නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ කිව්වේ පැහැදිලිවම ඔබතුමාලා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවල සහයෝගය දෙනවා. එකට වැඩ කරනවා. එහෙම තමයි. නෑ ඒ කියන එක මට වැඩක් නෑ. හරියන් බ්‍රෑන්ඩ් එහෙම කිව්වද කියලා මම දන්නේ නෑ. එහෙම මම දැක්කෙත් නෑ. එහෙම ප්‍රතිපත්ති වලට එතුමාගේ අපි සූදානම් නෑ. අපි අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා නම් ජනාධිපතිතුමාගේ අපි සහයෝගය පතනවා. ඒ ප්‍රතිපත්ති අපිට ඉදිරිපත් කරන්න. එතුමාත් එක්ක අපි එකඟ වෙන යම් දේවල් තියෙන්න පුළුවන්. හොරකමට අපි විරුද්ධයි. ඒ වගේම අනිකුත් කටයුතු වලට අපි විරුද්ධයි. සංවර්ධනය සඳහා අපි යම් තැන් වලට අපි එකතු වෙන්න පුළුවන්. මේ දැන් විශේෂයෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මම පෙනී හිටනවා ඒ සම්බන්ධයෙන්. මම හිටියත් මම මේකට ඉතාමත් අවංකව වේදම් කර මුදල වේදම් කරපු හින්දා නැත්තම් වේදම් කර නැත්තම් හම්බන්තොට වරායක් අපි හදන්නේ නැහැ. ඕක ත්‍රිකුණාමලේ අපි හදනවා.
ඒ හින්දා හැදුවට පස්සේ ඒකට මුදල් ගෙවන්න බෑ. අපි පොලියක් ගෙවනවා, විශාල පොලි ප්‍රමාණයක් ගෙවනවා. ආදායම නැහැ. මහවැලියේ අපිට එහෙම ඇඟලුම් කර්මාන්තේ එහෙම උන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්තෙත් ආවේ සුද්ධ ආවේ වෙලාවේ. ඇවිල්ලා අද ඇඟලුම් කර්මාන්ත තමයි බිලියන 6ක් අපිට බිලියන 11න් එන්නේ. ඒ හින්දා මෙතුමන්ලා හිතන විදිහටම ආර්ථික ගැන හිතන්න බෑ. ඒ වෙනුවෙන් මම පෙනී හැබැයි මෙතුමන්ලා විශේෂයෙන් මේ කුමන්ත්‍රණය මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කුමන්ත්‍රණ වලින්ම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවේ. දිගටම කුමන්ත්‍රණ බිල්ලු මාවලා තමයි බිල්ලු මාවන්න මෙතුමන්ලා ළඟ මෙතුමන්ලා නෙමෙයි මෙතුමන්ලා ළඟ හොඳ ඉන්නවා ඔරිජිනල් බඩු දෙක තුනක් ඉන්නවා බිල්ලු මාවන්න. හැමදාම බිල්ලු මාවනවා නියමට ඒ වැඩේත් කරනවා. මේ රටේ ජනතාවත් බිල්ලොන්ට ඇඳෙනවා. ඉතින් මෙවර ජනතාව බලන්න ඕනේ. මොකද්ද මෙතුමන්ලා කිව්වේ ඔක්කොම බොරුනේ. සියලුම දේවල් දුන්න පොරොන්දු මොනවද? මෙතුමන්ලා වට්ටෝරුවක් දුන්නා කරනවා කියලා. මොනවත් කරන්නේ නැහැ. අද ජනතාවට ජීවත් වෙන්න බැරුව ඉන්නවා. අඩුම ගානේ අර දැන් මොකද්ද කිව්වා මේ සීස් කරන්නේ. සීස් කරන්න තානම් කරන්නේ සීස් කරන්න එපා කියලා පොලිසිය නිලධාරියෙක් උසස් නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා සීස් එක නවත්තන්න ඡන්ද ඉවරකම් කියලා. ඡන්ද ඉවරනාට පස්සේ සීස් එක පටන් ගන්නවා. සීස් පටන් ගත්තට පස්සේ ත්‍රිවීල ලොරි ඔක්කොම දෙන්න වෙනවා. මේ ආයතන වලට. අපි අවසන් කරමු. ඉතින් මේ ඊටමත් කරන්න බැරි මේවා නම් ඊටමත් කැත වැඩ. MCC එක අනිවාර්යෙන් මට දැන් මේ දිවෙන් අල්ලගත්තේ. MCC එක ගහන්නම යන්නේ කොහෙන් හරි ගාණක් ගන්න. මේ අන්දලා බොරු කරලා උණුත් අන්දගෙන ඇමරිකාවත් මේකට එකතු කරගෙන දැන් පොඩි ගිවිසුමක් අත්සන් කරලා තියෙන. ඒ හින්දා දැන් ඔකට කිව්වර වැලිපුරවල එකෙත් කිව්වේ ඒකනේ. මවුන්ට් ලෙවින් වල වැලිපුරවල කිව්වේ මේ ගිවිසුම අත්සන් කරලා ඒකින්ද වැලි පෙරෙව්වා. ඒ ටික ඔක්කොම ගාගෙන ගියා මිලියන 800. ඒ හින්දා කාගේවත් පිට වැරද්ද දාන්න එපා. ජනාධිපතිතුමාට අපි කියනවා ගුණාට ඇඳුව ඇති සහරාන්ගේ ප්‍රහාරයෙන් ගුණාට ඇඳලා බලයට ආවා. ඒ හින්දා අඩුම ගානේ ඔබතුමා කියන දේ හරියට කියලා ජනතාවගෙන් නිකන් පල්නොයි යන්න එපා. අවුරුදු පහක ඔබතුමාට එතුමාට කරන්න පුළුවන් අපේ අගමැති කෙනෙක් ආවොත් අපි වැඩ කරනවා ඒකට සහයෝගයක් එතුමාෙන් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුවත් එක්ක මේ දූෂිතත් එක්ක මම ඒ වගේම ලසන්ත මැතිතුමෙන් අහනවා ඔබතුමාගේ 22කින් මට නම් 3ක් දෙන්න දූෂිතව නැති ඔබතුමාගේ විශේෂයෙන්ම මේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ එතුමාට තමයි අවස්ථාව තියෙන්නේ. අපි එතනින් පටන් ගමු. ඒක පටන් ගන්නකො පුළුවන් නම් 3ක් කියලා හොඳ මිනිසුන්ගේ දෙන්න කියලා තන්නත් දෙන්න 3කට දූෂිත වැඩි වීම ඔබතුමාගේ දිස්ත්‍රික්කේ. ඔව්. ඔබතුමායි ලයිස්තුවේ ඔබතුමා ආරෙන්න. මේ මුලින්ම මම හිතන්නේ අපි සියලුම දේශපාලකයන් වර්තමානයේදී මේ ජනතාව ගුණාට ඇඳීම සහ මේ ජනතාව රැවට්ටීම කියන එක අපි හිතනවා නම් ජනතාව එහෙම කරන්න පුළුවන් කියලා අපි ඇඳ ඉන්නේ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. අද ජනතාව බුද්ධිමත්. ජනතාව සෑම මෑත එවගේ මෑත ඉතිහාසයේ නිවැරදි තීන්දුව අරගෙන තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ජනතාවට කරන මේ අගෞරවයක් මේක මේ ආකාරයෙන් මේ ප්‍රකාශ කිරීම අපි සිටිය යුතු වන්නේ නැහැ ජනතාව අඳිනවා කියලා. ජනතාව අඳින්න පුළුවන් කියලා. ජනතාව අඳින්නේ නැත්නම් ජනතාව අඳින්නත් බෑ. සමාවෙල එක ප්‍රශ්නයක්. ජනතාවද බුද්ධිමත්. මන්තුමා එක ප්‍රශ්නයක්. මේ අපි ජනතාව එහෙම සිතන එකත් අපි පාපයක් නම් අන්දන එක කොච්චර පාපයක්ද? එහෙම ජනතාව අඳින්න බෑ කියලා මම කියන්නේ. අන්දන්න පුළුවන්. ජනතාව එහෙම අඳින්න තියෙන අවුරුදු ගානක්. එහෙම ජනතාව එහෙම අඳින්න බෑ. ජනතාව ඇඳිලත් නැහැ. ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදීත් නිවැරදි තීන්දුව ගත්තා. ඉතින් වර්තමානයේදී ජනතාවට මේ ප්‍රශ්න පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තිබුණා. ස්වෛරීත්වය පිළිබඳව එතකොට කවුරු කොහොම මොනව කතා කළත් ජනතාවට ඒ විශ්වාසය අද ගොඩනැගිලා තිබෙනවා. ඒක අපිට නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලට අදහස් ප්‍රකාශ කරන්න හොඳයි. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීමේදී ඒක එහෙම කරනවා. එහෙම කරන්න ඒක නමුත් යථාර්ථය පොළවේ සැබෑ යථාර්ථය ජනතාව අන්දන්නත් බෑ. ජනතාව එහෙම ඇඳලත් නැහැ. ජනතාව නිසි අවබෝධයකින් ඉන්නේ. ඒ වගේම අපේ බිමල් රත්නායක සහෝදරයා මම හිතන්නේ මේ නාම ලේඛනයක් කියාගෙන ගියත් අනතුරු කීපයක් පිළිබඳව විශේෂයෙන්ම මම හිතන්නේ අපි මේ කිසිම කෙනෙක් උසාවියෙන් වරදකරු විදියට පත් වෙලා නැහැ. ඒ වගේම උසාවියෙන් වරදකරු වුණු කීපයක් තියෙනවා. ඒ අභියාචන ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන නීතිඥ මහතුරු දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් උසාවියෙන් වරදක් වුණාට පස්සේ අභියාචනයක් ඉදිරිපත් කළොත් මම හිතන්නේ ඒක අන්තිම පොඩි පැහැදිලිකම එහෙමනම් කවදාවත් ලංකාවේ මිනිස්සෙක් වරදකරුවෙක් කරන්න බෑ. අභියාචන තුන ගියපම අවුරුදු 25ක් යනවා. නේද? ඒක ඉතින් ප්‍රශ්නයක් අහන්නද ඔබතුමා? ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියෙක්. එතුමා ජනාධිපතිලාව ජනාධිපති කොමිෂන් කීපයක් පත් කළා. එකක් තිබුණා මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සෙවීමේ කොමිෂන්. ඔබතුමාගේ කොමිසමේ නිර්දේශ පිළිගන්නවා. මේ නිර්දේශ
පිළිගන්න නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන වලට දැනට ඇති යොමු කරලා නිර්දේශ පිළිගන්න. දැන් මේ නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධික විනිශ්චයකාරු හිටියේ ඒකේ නිශ්චිතව තියෙනවා මහා පරිමාණ දූෂණ 33කට අදාළ විවිධ පුද්ගලයන්ගේ නම්ගම් වැරදි කරු වෙලා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිත් එක දක්වලා තියෙනවා මෙන්න මේ දඬුවම හිමිවිය යුතුයි මෙන්න මේ දඬුවම ලබා දිය යුතුයි කියලා. එවැනි පුද්ගලයන්ට සංස්ථා තනතුරු හෝ උපදේශක තනතුරු හෝ නාම යෝජනා හෝ දැන් සමහර අය මං හිටපු මන්ත්‍රීවරු නෙමෙයි. අපි හිතමුකෝ හිටපු මන්ත්‍රීවරට නාම යෝජනා දෙන එක අපි හිතමුකෝ දැන් කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි හිටපු මන්ත්‍රීවරු නොවන දූෂණ චෝදනා ලැබපු අයට ඔබතුමාගේ දිස්ත්‍රික්කෙම දීලා තියෙනවා නාම යෝජනා. හරි පැහැදිලි අපි මම අහන්නේ කොහොමද ලසන්ත මහත්මයා ඔබතුමාලා මේ විනයගාරුක මම ට්‍රූලි අවංකව අහන්නේ කොහොමද මෙහෙම අය දාගෙන රටක් හදන්නේ? නම් මන්ත්‍රීතුමා ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශයන් අපිට පිළිගන්න පුළුවන්. ඒ නිර්දේශයන් දඬුවම් බවට අපට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ඊට පස්සේ නීතිපති මගින් උසාවියකින් තමයි ඒක දඬුවම ලබා දී ඔබතුමාට බාධා කරනවා. අපි උදාහරණයක් විදිහට පොදු ව්‍යාපාරකාරක සභාව. තත්පර 10 මන්ත්‍රීතුමා. මම කියන්නේ නඩු කතාව නෙමෙයි. ඇයි මේ දූෂණ ඔප්පු වෙච්ච පුද්ගලයන්ට අපි අඩු ගන්න සමාජයෙන් කොන් කල්ලවත් තියන්න එපයි. දඬුවම් කරන උසාවියට බාරද? ඇයි කොන් කරන්නේ නැතුව උස්සන්නේ? ඇයි තනතුරු දෙන්නේ? ඇයි නාම යෝජනා දෙන්නේ? ඊට අමතරව ඒක කරන්න පුළුවන්. ඔව් ඊට අමතරව විශේෂයෙන්ම දැන් පසුගිය දිනවල මේක කරන්නේ නැත්තේ කියන එකට උත්තර දෙන්න. පසුගිය දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කමිෂන්ස් දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු අයත් පොලිසිය කටයුතු කරපු අයත් රට ඉදිරියට ඇවිල්ලා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා අපිට මෙන්න මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්න සිද්ධ වුණේ කියලා. ඔය ඔබතුමාගේ කියපු නම් වල ඒ අය පවරපු නඩු තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ දේශපාලන පරිගැනීම් අපිත් ඒ ආණ්ඩුවේ හිටියා. අපි පිළිගන්නවා අපි කොහෙත්ම නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ ආකාරයේ මේ රටේ සාමාන්‍ය නීතියට ඔබට ගිහිල්ලා ඒ කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් දේශපාලන පරිගණන කරා කියලා කියන්නේ. අර්ලියගහ මන්දිරයේ කාමරයේ තුගලට ගිහිල්ලා ඔබතුමාලගේ දේශපාලන පක්ෂය ඇද්දියා. ඒකට අපි නම් ගියේ නෑ. ගිහිල්ලා ඒ අය තමයි මේ නඩු තීරණය කරන කටයුතු කළේ. නෑ. සභාවේ ඉතින් ඔබතුමාට නෑ කියලා කියන්න පුළුවන්. නමුත් රටේ ජනතාව දන්නවනේ ඒක. රටේ ජනතාව දන්නේ නැහැ. මම අහන්නේ ඔබතුමාලා ආණ්ඩුවේදී දේශපාලන පරිගණන කරාද නැද්ද කියලා අපි අහන්නේ. නෑ අපි පරිගත්තේ නෑ. හරි ඉතින් ඔබතුමාලා කොහොමද කිව්වන්නේ දැන්? දෙමු කාලය මොකද? බොහෝසේ ඔබතුමා දැන් කිව්වනේ දැන් දේශපාලන පරිගණන කරා ඒගොල්ලෝ නඩු දාලා තිනවා කියලා. ඔබතුමාලා ඇමතිවරු නේ එතකොට. නෑ අපි පරිගත්තේ නෑ. ඔබතුමා පුද්ගලිකව පරිගත්තේ නැහැ කියලාද කියන්නේ ආණ්ඩුව පරිගත්තේ නැහැ කියලාද? නෑ අපි ආණ්ඩුව තුල හිටියේ ඔබතුමාලා දන්නවා අපි ආණ්ඩුව තුල ගැටීමක් තමයි හිටියේ අපි. දිගටම අවසානයේ අපිට සිද්ධ වුණා අග්‍රාමාත්‍යවරයා අයින් කරලා අග්‍රාමාත්‍යවරේ පත් කරන්න. ඉතින් අපි ඒ සාමාන්‍ය ආණ්ඩුවක් යටතේ නෙමෙයි අපි හිටියේ. අපි මත දෙකක් තුල විවිධාකාරයෙන් ප්‍රතිපත්ති මත ගැටින් තමයි ආණ්ඩුව තුල හිටියේ. ඉතින් ඒ නිසා අපි මට විරුද්ධ වුණා එදා. අපි වට විරුද්ධ වෙලා කටයුතු කළේ. අපි දැක්කේ නෑ ඇහුන්නේ. ඉතින් එම නිසා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අත් වශයෙන්ම මෙවැනි සාකච්ඡාවල ඒ වගේ නම් ප්‍රකාශ කිරීමක් මම හිතන්නේ ඒකට අසාධාරණයක්. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේ රට ඉදිරියට ඇවිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ එවං අල්ලස් කමිෂනුවේ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇවිල්ලා රට ඉදිරියට මොනවද හෙල්ල කිව්වේ? අහවල් අරලියගහ මන්දිරේ සාකච්ඡාවේදී මේ නඩු පවරන්න සිද්ධ වුණා කියලා කිව්වා. ඉතින් ඒක එදත් වැරදි අදත් වැරදි. අනාගතයේත් මේ වගේ සිද්ධ වෙනවා වැරදි. ඉතින් අපි ඉන්නේ එතන. ඉතින් ඒ හින්දා මේ වගේ ලේඛනයක් කියලා ජනාධිපතිතුමා මේ අය මේ තනතුරු වලට පත් කළා කියලා මේ කීව මං හිතන්නේ ඒක අනුමත කරන්න පුළුවන් කම ජනතාව මේවා දන්නවා. ඉතින් අපි ජනතාව දන්න හින්දා මේ කරුණු දැනුවත් කරන්නේ. ඉතින් ඒ වගේම ජාත්‍යන්තර බලවේග පිළිබඳව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා. බලවේග තිබෙන බව අලුත් කරුණක් නෙමෙයිනේ. විශේෂයෙන්ම අපි වර්තමානයේ වන විට අපි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි සෑම කලාපයකම සෑම රටක් සමග අපි මිත්‍රත්වය ගොඩනගාගෙන හොඳ විදේශ සම්බන්ධතා ගොඩනගාගෙන කටයුතු කරන්න අපි ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම දින 50 ගානේ ඒ පාර්ලිමේන්තුවේ ඇති වුණු විප්ලවයේදී බටහිර තානාපතිවරුන් ඇවිල්ලා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පාර්ලිමේන්තුවේ ගැලරියට ඇවිල්ලා ඒ කටයුතු කරපු ඒවා ජනතාවට අමතක නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ඒක තවදුරටත් වර්තමාන රජයට ඒ වගේම අපිට
ජාත්‍යන්තර කුමන්ත්‍රණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මොකද්ද කුමන්ත්‍රණය කියන එක ඉදිරියේ දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඒ නිසා මේ ජනතාව මුලා කරන්නවත් බිල් එක පවන්නවත් නෙමෙයි. ඉතින් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මේ අලුත් දෙයක් නෙමෙයිනේ. නමුත් වර්තමානයේ වන විට මම හිතන්නේ අපිට පුළුවන්කමක් ලැබෙයි කියලා විශ්වාසයක් ඇති කරනවා. සෑම රටක් සමග ඉතාම සුහදව මිත්‍රශීලීව මේ ගමන යන්න අපිට පුළුවන්කමක් ලැබෙයි කියලා විශ්වාස කරලා උත්සාහ කරනවා. ඒ රටවල් සමග සුහදශීලීව මිත්‍රත්ව ඒ කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. ස්තුතියි ඔබතුමන්ට. බිමල්ටත් නායක මැතිතුමනි දැන් විශේෂයෙන් එතුමන් අවසාන අවස්ථාවේදී මතු කරන කාරණාව අවසාන අවස්ථාවද? නෑ අපිට තවත් අවස්ථාවක් තියෙනවා. අර්ලේගහ මන්දිරය තුළ තමයි තීරණය වුණේ සමහර නඩු සහ ඉදිරි කටයුතු නීතිමය සිදු කරන කියන කාරණාව. එතෙන්දී ඔබතුමන්ගේ නායකයාගේ නමක් කියවෙනවා. ඉතා පැහැදිලිවම අපි කියන්න කැමති අපි ජනතාව විමුක්ති කරන විදියට දින 100ක ආණ්ඩුවක් ගොඩ නැගුණා. අපේම එම ආණ්ඩුවට ජනවරමක් තිබුණා හොරු අල්ලන්න. ජවිපේ තමයි 2000 ඉඳලා 2010 ඉඳන් 2015 වෙනකම් ඒ පැවතිච්ච රාජපක්ෂ පාලනයන් වල ප්‍රධාන දූෂණ චෝදනා හෙළිදරව් කළේ. මෙතුමලාගේ නායක හිටපු නායකයා මෙතුමාගේ රාජපක්ෂ මහත්තයත් එක්ක කෝපි බිබී ඉන්නකොට අපිත් නැගුවා මමත් නැගුවා ඒකේ. ඔබතුමාලා හිටපු නායකයෙක් කියලා මම මගේ ඔබතුමාලා වගේ මමත් ඔබතුමත් එකේ දූෂණ ඒ නිසා ජවිපේ වශයෙන් අපි ප්‍රධාන භූමිකාවක් කළා. අපි ඒ සම්බන්ධව දින 100 ඇතුලේ ඔය 19 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඊට පස්සේ right to information එක සම්මත කර ගැනීම සඳහා ඒ වගේ ප්‍රධාන යෝජනා ප්‍රමාණිත ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ විශේෂම කොමිෂන් සභා සහ දූෂිතය අපි තමයි නඩු 140ක් අතර දාලා තියෙන්නේ. වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා අනුර දිසානායක සහෝදරයා. ඒ නිසා දැන් අපි තාම පැහැදිලිව කියන්න කැමති දැන් බලමු. දැන් ඔය ඔබතුමාලා කියන කොමිසම ඔබතුමාලා දැන් කොමිසමක් කියනවනේ මෙතුමාලා. ඒ කොමිසම නීති විරෝධී කියලා. දැන් නීතිපතිම කියලා තියෙනවා. ඒ නිසා ඒ දින 100 ඇතුළතදී අපි ඒකේ ඇත්තට මේක නිලමය ව්‍යුහයක් නෙමෙයි දේශපාලන පක්ෂ අතර සාකච්ඡා කරන අවස්ථා වුණ තරම් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී අපි අවස්ථා කීපයකට අපේ පක්ෂ අවබෝධය අවසරය මත අපි සම්බන්ධ වුණා පක්ෂයක් වශයෙන් දින 100 තුල. එච්චර. ඊට පෙරත් ඊට පසුවත් ජනාධිපති කොමිෂන් සභාව ඇති වුණා ඊට පස්සේ. ඒවයි ප්‍රධාන දූෂණ චෝදනා 33ක් මේ වුණා. මම හිතන්නේ ඒක 200 ගණනක් විතර ඉන්නෝ දූෂිතයන්. උන්ගේ භාගයක් ඡන්දිරන සමහර අය එක තනතුරු දරනවා. සමහරවිට දැන් ඒ යහපාලන ආණ්ඩුව තුල කොටස්කරුවෙක් නෙමෙයි ඔබේ පක්ෂය. ඇයි එතනට යන්නේ එතකොට? නෑ අපි පැහැදිලි තීන්දුවක් ගත්තා. අපි වෙනම ඡන්දෙ ඉල්ලුවා. නමුත් අපි දින 100ක් ඇතුළත දින 100 ඇතුළතදී මොකද අපි දන්නවා ඒ 2015 බලය වේගයේ ආණ්ඩුව ගොඩ නැගුණේ මේ ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හයියකින් නෙමෙයි. දැන් 2010 නම් මහින්ද රාජපක්ෂ මහත්තයා දින්නේ එතුමාගේ සහ එතුමාගේ පක්ෂයයි. 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දින්නේ එහෙම එකකින් නෙමෙයි. ලොකු පීඩනයක් තිබුණා ජනතාවට. රාජපක්ෂලා පාලනයේ දූෂණ ප්‍රජාතන්ත්‍ර විරෝධීකම් නාස්තිකවත්. ඒ නිසා ඒවා විශාල වශයෙන් අපි නියෝජනය කරපු දෙයක්. ඒ නිසා අපි දැක්කා මේ ආණ්ඩුව ඔය ගොඩනැගිච්ච කෙටි කාලීන දින 100 ආණ්ඩුව තුළ යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ඒ ටික කරගන්න තල්ලු කරගන්නවා. අදත් මේ ඉතුරුලා තියෙනවා තමයි. ඒව නොකරුණා නම් අද දැන් මැතිවරණ කොමිසමට මේ ගහන්නේයි ඇමතිවරු. අද එනම් මලමිනිය උඩින් ඡන්ද කරන්න වෙලා තියෙනවා. කොරෝනා තත්ත්වය. ඒ නිසා අපි මේ දින 100ට ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරගැනීම වෙනුවෙන් අපි දින 100 ඇතුළේ සම්බන්ධව අපි මගදී අයින් වුණා. අපිට තේරුණා මගක් යනකොට ඒ පත් වෙච්ච ආණ්ඩුව හොරු විසින් අල්ලනවා කියලා. ඇත්තටම හොරු විසින් ඇල්ලුවා. ඒක තමයි උනේ. ඊට පස්සේ හොරුම දැන් ආණ්ඩුව හදන් ඉන්නේ. මේ ඉන්න කොමන්ත්‍රීතුමා ගැන නෙමෙයි මම කියන්නේ. ඒ 2015 කාලේ හිටපු දූෂිතයෝයි 15 20 කාලේ හිටපු දූෂිතයෝ දෙගොල්ලොම එකතු වෙලා දැන් ඇත්තටම දැන් ආණ්ඩුවක් කරනවා. දැන් ඒ හොරු වැඩිපුරම අර්ලිගහ මන්දිරේ දැන් කවුද ඉන්නේ? රවි කරුණානායක මහත්තයා. විවිධ චෝදනා තියෙනවා. ඉන්නේ කොහෙද? වැඩිපුර අර්ලිගහ මන්දිරේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා. වැඩිපුර ඉන්නේ එතන මහ බැංකුවේ ප්‍රධාන චෝදිතේ. මෙතුමාගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා සංස්කෘතික කර්මතුලේ මහ විශාල චෝදනාවක් තියෙනවා කියලා ජනාධිපතිවරණි මොනවද මෙතුමාලා නොකියුවේ? මෙතුමාලා සෑහෙන කරුණු කිව්වා ඒක. ඉතින් අද මොකුත් නැහැ. ඒ නිසා අපි ජනතාව විමුක්ති කරන විදියට ආණ්ඩුවක් හරි රජ නිලධාරීන් හරි කවුරු හරි කටයුතු කරනවා නම් දූෂණයට විරුද්ධව අපි ඒකට උදව් කරනවා. ඒක තමයි අපි කරේ. හැබැයි අපි ඒක දේශපාලන සූදුවක් වෙනකොට. ඒක ඇමතිවරු විවිධ සල්ලිකාරයන්ට විකිරනකොට දැන් තිලක් මාරපණ මැතිතුමා. ඇයි ඇමතිකම නැති වුනේ? අපි නිසා. අපි කෝ එතුමා අවන්ගාඩ් එකට උදව් කරනවා කියලා.
විජේදාස රාජපක්ෂ මහත්මයාට අධිකරණ ඇමතිකම නැති උනේ මෙතුමා. මට වඩා මෙතුමා කියයි ඒක. මම නිසා. ඔබතුමා නිසා. ඔබතුමාට කියන්න පුළුවන්. කොහොමද හොරු රැක්කේ කියලා. මෙතුමා කියයි. මෙතුමාලා සටන් කරා මම ඒක කියන්න එපා. ඒ නිසා අපිට අදූෂිත අපි මම මේක කියනවා. අපි ප්‍රියාල් මේ රටට අපි මන්ත්‍රීවරු වෙන්නේ නැහැ. අපි මන්ත්‍රීවරු වෙන්නේ අපිට මේ මහ ජනතාවගේ මහජන දේපල මහජන ධනය ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අපි බලන් ඉඳලා හරියන්නේ නැහනේ වැරදි වෙද්දි. අපික පෙන්වන්න ඕනේ. දැන් මම අහන්න කැමතියි දැන් මෙතුමලා කිව්වා රටේ විශාල ආර්ථික ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවානේ. හැබැයි මම දැනගන්න කැමතියි දැන් තවම රජයේ නිල නිවාසවල දැන් අපි ලයිට් බිල් ගැන කතා කරන්නේ මිනිස්සුන්ගේ ලයිට් බිල් වැඩි වෙලා. මම දැනගන්න කැමතියි ඇමතුරුන්ගේ නිල නිවාසවල මම අභියෝග කරන්න පුළුවන් නම් මේ මන්ත්‍රීතුමාලා දෙන්නට කියන්න කියලා පස්සේ හරි කමන්නේ. දැන් ওই කැබිනට් ඇමතුරුන්ගේ සහ තවමත් ඇමති නිල නිවාසවල ඉන්න ඇමතිවරුන්ගේ හිටපු ඇමතිවරුන්ගේ ඒ මාසික ලයිට් බිල් මොනවද කියලා කියන්න කියලා පුළුවන්. මම අභියෝග කරන හැම එකක්ම ලක්ෂ පැනලා තියෙනවා. ඇයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ ඇමති මණ්ඩලයට ඇයි තමන්ගේ ගෙවල් වල ඉඳලා මේ මාස 3-4 කටයුතු කරන්න බැරි මේ මහා දවන්ත මුදල් නාස්තියක් තියෙන වෙලාව මුදල් හිඟයක් තියෙන වෙලාව අගමැතිතුමා නිල නිවාස දෙකක් පාවිච්චි කරනවා මොන වියදමක්ද මේ ඇමතිවරට වාහන 8ක් දීලා තියෙනවා ඇයි එකක් අඩු ඇයි 5ක් 6ක් අඩු කරන්න බැරි මම දන්නවා නීත්‍යානුකූලව තමයි 8ක් දීලා තියෙන්නේ හැබැයි දැන් කොරෝනා තාත්තයට ලොකු අමාරුවක් රටක ඉන්නවා අපි අවසන් කරමු. ඒ නිසා අපි ජනතා මිත්‍ර වශයෙන් අපි කියන්නේ මේ රටේ මේ මහජන දේපල මහජන ධනය ආරක්ෂා කිරීම තමයි අපි 225%ට බාර දීලා තියෙන්නේ. ඉතින් යම නරක දේ තමයි ඒ 225න් එක 200ක් විතරම ඒ භූමිකාව කරන්නේ නැහැ. ඒ භූමිකාව කරන්නේ නැහැ. ඉතින් ඒව නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි මාලිමා විදියටත් අපිත් එක්ක සමග සම්බන්ධලා තියෙන උගතුන් ගත්තා. විද්වතුන් ගත්තා. නීතිඥයන් ගත්තා. කලාකරුවන් ගත්තත් ඔවුන් සෑම කෙනාම මේ සමාජයේ හොඳ පැත්තට ගෙනියන්න. ආණ්ඩුවක් හොඳ දෙයක් කරොත්. අද උනා ජනාධිපතිතුමා. අපි කියන්නේ එතුමා MCC එක අවශ්‍ය කරනවා නම් අපි සහයෝගය දෙනවා. පාර්ලිමේන්තුවට ගේන්න පනත දැන් ගේන්න බෑ. අපි පරද්දලා දෙන්න. අපිට ලැබෙන ඒ නිසා අපි පක්ෂයක් විදියට මම එකයි කිව්වේ මාතෘභූමියේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. හොරුන්ට විරුද්ධව අපි ඉදිරිපත් වෙනවා. කොන්දකලින් වැඩ කරන හැම නිලධාරියෙක් වෙනවා අපි කටයුතු කරනවා. අපි කවදාවත් ඔබතුමාලා දන්නවා. අපි තත්පර 20ක් දුන්නොත් අපි කිසිම අවස්ථාවක හරියට වැඩ කරන නිලධාරියෙක්ට කවදාවත් විවේචනය කළා. ඔබතුමා දන්නා අපි අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. කවදා හරි තියෙනවද ප්‍රියාල් ජනතාම්‍රේ මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා පුටුවක ඉඳගත්ත නිලධාරියෙක්ට බැන්න එලෙව්වා. එහෙම නැහැ. අපි හොරාට තමයි හොරා කියන්නේ. දූෂිතයන්ට දූෂිතයා කියන්නේ. ඒ නිසා මම මේක නැවත කියන්නේ රටට ඕන වෙන්නේ පිරිසුදු පාර්ලිමේන්තුවක් නම් පසුගිය ජනාධිපති කොමිෂන් වලින් දූෂණයට ලක් වෙච්ච අය දූෂණ චෝදනා ලබලා ඔප්පු වෙච්ච අය තනතුරු දීම ආණ්ඩුවෙන් කරත් වැරදි. ඒ වගේම මෙම චෝදනා ලැබුව අය මෙතුමාගේ කණ්ඩායමේ තියෙනවා. විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ තියෙනවා. තනතුරු දීම වැරදි. අපි නම් අපේ පක්ෂය තුල ඒ වගේ පිළිකා තියාගන්නේ අයින් කරනවා. පැහැදිලි. ස්තුතියි ඔබතුමන්ටත් අපේ අද දවසේ සුලියේ තුන්වන වටේ නිමාවට පත් කරන්නේ අවසන් වටේට ප්‍රවිෂ්ඨ වන්නේ අවසන් වටේ විනාඩි 2ක කාලයක් ලැබෙන්නේ. එහිදී විශේෂයෙන්ම අපි බාධා කිරීම සහ අලුත් කාරණාවන් මතුනකොට කතා කර නැත්නම් මෙතෙක් මතුවුණු කාරණාවලට පිළිතුරු දෙමින් සහ සංක්ෂිප්ත කරමින් නිමාවට පත් කරමු. අභිවන රත්නායක මහත්මයාට ඔබතුමන්ට ආරාධනා කරන අවසන් වටේ ආරම්භ කරමු. අපි සාකච්ඡා කරනම කරුණුම සංක්ෂිප්ත කරොත් මට නැවත කියන්න තිබෙන්නේ දැන් අපි විශාල මුදලක් වියදම් කරලා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා මේ කොවිඩ් තත්ත්වය යටතේ. තාම කොවිඩ් අවසනුත් නැහැ. ලෝකේ අද මම හිතන්නේ කෝටිය පැන්න ලෙඩු ප්‍රමාණය. ඒ නිසා අපි මේ කොරෝනා නීති වලට යටත්ව තමයි ඡන්ද ව්‍යාපාරය සිදු කරන්නේ. එතෙන්දී අපි විශේෂයෙන්ම කියන්න කැමතියි අද මේ රටේ මැතිවරණ කොමිසම යම්කිසි උත්සාහයක් දරනවා මේ සාධාරණ ඡන්දයක් අවම වශයෙන් හරි පවත්වා ගන්න. අපිට පේනවා මේ මැතිවරණ කොමිසම දිරවන්නේ නැති ආණ්ඩුවේ ප්‍රබලකයන් කීප දෙනෙක් ඉන්නවා. අදත් අපි දුටුවා දරුණු ප්‍රහාරයක් මැතිවරණ කොමිසම ඉදිරිපත් කරලා තියෙනවා ඒක වට කරනවා කියලා. අපි හෙලාලා කියනවා මොකද මැතිවරණ කොමිසම බය කරලා Tamanට ඕන විදිහට අනීතික ආකාරයට විශේෂම ජනමාධ්‍ය පාලන ජනමාධ්‍ය ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස හසුරුව ගන්න රාජ්‍ය බල පාවිච්චි කරන මුලින් කරන්නේ ප්‍රහාරය අපි හෙලා දකිනවා. කොමිසමේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් කොමිසම නොතිබුණා නම් අද අපි කොරෝනා මැත්තේ මැරිලා තියෙන්නේ. ඔය ජනාධිපතිතුමා කියන කිසිම ජයග්‍රහණ ගන්න වෙන්නේ මම එකක් කියන්න කැමතියි. අද අපි කොරෝනා බේරන් තියෙන වෙනම දෙයක්. නමුත් මතක් කරන්න ඕන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ හිටියේ කොරෝනා සම්බන්ධව කොතනද කියලා. එතුමා කිව්වේ 28ක් තියදී රට වහන්න බෑ කියලා. එතුමා කිව්වේ සාක් නායකයන්ට කොහොම ඡන්දේ තියෙනවා කියලා. එතුමා මාර්තු 18 ජාතිය අමතල කිව්වේ ඡන්දේ තියෙනවා කියලා.
ඊට පස්සේ ජුනි 20 ඡන්ද කල්ලියාම කිව්වා අප්‍රේල් 19 පස්සේ කිසිම ලෙඩෙක් නැහැ රට අරිනවා කියලා. නිසා මම මේ කියන්නේ එතුමලා හිටපු තැන. හැබැයි හිටපු විදිහට ඉන්න බැරි. කිව්වට කරන්න බැරි වුණා. කිව්වට කරන්න බැරි. ඒ නිසා තමයි බේරුනේ. මොකද දේශපාලන බලය වෙනුවෙන් උත්සාහයක් තමයි දරුවේ කොරෝනා පැත්තක දාලා. ඒවා සංඛ්‍යාලේඛන ඒවා සත්‍ය. නමුත් අපි ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රටට අවශ්‍යයි මාතෘභූමියේ සෛරීත් මම පෙනුනන් දැන් දෙගොල්ලම කැමති හම්මන්තරවරාය කරනවාට. අපි විරුද්ධයි. එක චීනට හදන්න පුළුවන් අපිටත් හදන්න පුළුවන්. අපි කියන්නේ. ඒ නිසා මොකද හම්මන්තරවරාය අවුරුදු 100ක් පරණයි. ඒ යෝජනා ලංකාවේ නේවල් ඩොක්ට්‍රින් එකේ නේවල් ප්ලෑන් එකේ තියෙන දෙයක්. ඒ නිසා අපි කියන්නේ එකයි රටේ සෛරීත්වය වෙනුවෙන් බය නැතුව විනයගරුකව කටයුතු කරන മന്ത്രിලා යවන්න මාලිමාවේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන മന്ത്രിලා ඉන්නේ වැඩිපුරම ඉන්නේ මාලිමාවේ. අද ගොවියගේ ප්‍රශ්න කතා කරන්නේ නාමල් කරුණාරත්න. අද වෘත්තීය සමිතිය ප්‍රශ්න කතා කරන්නේ ලාල්කාන්තල. අද මැද පෙරදිග මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ හැප්පෙන්නේ කවුද? මේ මාලිමාවේ අය. ඒ නිසා අපි නිකන් ආණ්ඩුවත් එක්ක බොරු සද්ද දාගන්න කට්ටිය නෙමෙයි. ඒ නිසා අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණ ඇමති කෙනෙක් වුණත් එක්ක වුණත් විධිමත් පිළිවෙලට කතා කරලා දෙයක් විසඳ ගන්න පුළුවන්කම තියෙන කරුණු කාරණා සහිතව කතා කරන්නේ මේ මාලිමාවේ තුන්වෙනි කාරණේ මම නැවත කියන්නේ පිරිසිදු පාර්ලිමේන්තුවක් ඕන නම් ඒ පිරිසිදු පාර්ලිමේන්තුවට උචිත අතිවිශාල පිරිසක් අපි ඔප්පු කරපු කාලයේ පරීක්ෂාව ඇතුලේ හඳුන්නෙත්තලා අනුර දිසානායකලා විජිත හේරත්ලා නලින්ද ජයතිස්සලා නිහාල ගලප්පත්තිලා සමන්ත විද්‍යාරත්නලා අපි ඉදිරිපත් කළා තිබේ. කාලයේ පරීක්ෂාවෙන් කිසිම දූෂණ චෝදනාවක් නැති අය. මේ අපි දිස්ත්‍රික්ක 17කට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව දාලා තියෙනවා. නායකයන් ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ රට පරිස්සම් කරන්න පුළුවන්, ඔබේ අයිතීන් පරිස්සම් කරන්න පුළුවන් අදූෂිත විනයගරුක ප්‍රතිපත්තිගරුක කණ්ඩායමක් මාලිමාවෙන් යවන්න. එතකොට තමයි පිරිසිදු ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට ලසන්තර ගෙවන්න මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව. විශේෂයෙන්ම ඉතාමත් තීරණාත්මක මොහොතක මේ තිබෙන මැතිවරණයේදී රටට වර්තමානයේ වන විට අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේ බිමල් සහෝදරයා කිව්වා වගේ පිරිසුදු පාර්ලිමේන්තුවක්. ඉතින් ඒ අනුව අපිත් ඒ මතය තුළ ඉඳමින් ක්‍රියාකාරීත්වයෙන්ම අපි ඒ පිළිබඳව කටයුතු කරන අය ඒ වෙනුවෙන් පෙනී සිටින අය පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මූල්‍ය පාලනය කියන ඒ වගකීම පාර්ලිමේන්තු කාල සීමාව තුළදී කැප වෙලා වැඩ කරපු අය. ඒ නිසා අපි පෙනී හිටින්නේ ජනතාවගේ මුදල් පිළිබඳව ඒ තිබෙන වගකීම නිසි පරිදි ඉටු කළ යුතුයි ඉටු කරන අය. ඒ නිසා විශේෂයෙන් මේ ජාතික වශයෙන් අපි යුතුයකම් වගකීම ඉටු කරනවා වගේම අපි ගම්පහ දිස්ත්‍රික්කයේ විදිහට අද ජනගහනයේ වැඩිම දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ වගේම ඡන්දදායකින් වැඩිම දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මේකට හේතුව ජීවත් වීම සඳහා සුදුසුම පරිසරයක් තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ නිසා මේ ගම්පහ දිස්ත්‍රික්කය තුල අද වැඩි වෙන ජනගහනයත් එක්ක වර්තමානයේ අභියෝග ගණනාවකටම අපි මුහුණ දීලා තිබෙනවා. ඒ අභියෝග වලට ප්‍රමුඛතාවය ලබා දීම ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් විදිහට අපේ යුතුයකම වගකීම මද්ද්‍රව්‍ය වූදර දැවැන්ත ප්‍රශ්නයක්. ඒ වගේම කසල කළමනාකරණය පිළිබඳව තිබෙන ප්‍රශ්නය දැවැන්ත ප්‍රශ්නයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අද ජල හිගේ ඇතිවෙමින් පවතිනවා. ඒ අනුව වනගහනය පිළිබඳව තිබෙන ප්‍රශ්නය, ඒ වගේම වගුරු බිඩන් ගොඩ කිරීම පිළිබඳව තිබෙන ප්‍රශ්නය දැවැන්ත ප්‍රශ්නයක්. අන් සියලුම දේට වඩා අනිකුත් දිස්ත්‍රික්ක අද අධ්‍යාපන මට්ටමින් ඉහළ මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. පසුගිය අවුරුදු 12 තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ප්‍රතිඵල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශීඝ්‍ර පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. ඒ පසුබෑමක් කියලා කියන්නේ අපි 50 ගණන් වල ඉඳලා 60 ගණනකට ගියා. 40 ගණන් වල හිටපු දිස්ත්‍රික්ක 70 ගණනකට ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ විදිහට උගත් බුද්ධිමත් දිස්ත්‍රික්කයේ විදිහට අපි මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවාලීම වෙනුවෙන් අනිවාර්යෙන්ම කැප වෙලා වැඩ කළ යුතුව තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන්න දායකත්වය
ඒ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේක්ෂකයෙක් විදිහට අනිවාර්යෙන්ම ලබා දීමට කටයුතු කරනවා. අපි අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවලා රටේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ගමනට ශක්තිය ලබා දෙනවා වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් පෙර පරිදිම නැවත වතාවක් ඒ කැපකිරීම කරලා දිස්ත්‍රික්කයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ කාර්යභාරය ඉටු කරනවා. ඒ නිසා අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන්නේ පොහොට්ටුව ලකුණට ඔබගේ ඡන්දය පාවිච්චි කරන්නයි කියන ඉල්ලීමයි අපි කරනු ලබන්නේ. ස්තුතිපතිතුමාට සුජීව සේනසිංහ මැතිතුමනි. මම හිතන්නේ දූෂිත වැඩිම පිරිසක් මෙතුමත් එක තමයි තරම් කරන්නේ ගම්පහ ප්‍රදේශයෙන්. මම ඉතින් මෙතුමාට ලොකු අභියෝගයක් සුබපතනවා ඒ අභියෝගයට මුහුණ දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්නේ අපි ජයා ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා, ගාමිණී දිසානායක, ලලිත් අතුරුබුදුනි මැතිතුමාලා ඇඟලුම් කර්මාන්තය අද ජීවත් වෙන ඇඟලුම් කර්මාන්තයෙන් බිලියන 11 බිලියන 6ක ඇඟලුම් කර්මාන්තයෙන් ඒ වගේ මහවැලියෙන් තමයි අද අපි හාල් ටික හරි මේ නිෂ්පාදනය කරන්නේ. ඒ උත්තරමව අවුරුදු 30කට කලින් කරපු දේවල් තමයි අපි තාමත් අපි අද මේ රටේ අපි අද ලබා ගන්න. ඒ වුණාට අවුරුදු 26කට අපිට රනිල් වික්‍රමසිංහ එක්ක අපිට ජනාධිපතිවරයෙක් බිහි කරගන්න බැරි වුණා. ඉතින් ඒකේ සටන දිගටම කරලා මම අවුරුදු 20ක් මම සටන් කරලා අපිට හැකියාව ලැබුණා. මේ අපිට අනවශ්‍ය සාධකයේ අයින් කරලා නැවත ජේ.ආර්. ප්‍රේමදාස, ගාමිණී, ලලිත් නවත්තපු තැනින් සදිත් ප්‍රේමදාසලා, සුජීව සේනසිංහලා මේ ඉදිරි ගමන අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට ඒ පිරිසිදුකම තියෙනවා. අපේ අමාත්‍යාංශ වලින් අහලා බලන්න කිසිම සේවකයෙක් මෙතුමාලා දන්නවා සේවකයෙක් අපිට විරුද්ධව අපිට ඔප්පු කරන්න ඕනේ නැහැ. චෝදනාවක්වත් අපිට විරුද්ධව කරලා නැහැ අපේ අමාත්‍යාංශ වල. ඉතින් අපේ පිරිසිදු කණ්ඩායමක් ඉන්නවා. මෙතුමා නම් වයක්කෝ අපේ ඉන්නවා සදිත් ප්‍රේමදාස, සුජීව සේනසිංහලා, ඒ වගේම රංජිත් මද්දුම් බණ්ඩාර, තරත අතුගෝරලා, චන්දානි බණ්ඩාරලා, නලින් බණ්ඩාරලා, බන්දුලාල් බණ්ඩාරගොඩලා, ශමින්ද විජේසිරිලා, හේෂලා, බුද්ධික පතිරණලා, හරින්ලා, ඉරාන්ලා, හර්ෂලා විශාල පිරිසක් නම් වශයෙන් අපිට කියාගෙන යන්න පුළුවන්. හොඳ දක්ෂ කණ්ඩායමක් අපේ ඉන්නවා. පිරිසිදු කණ්ඩායමක් අපේ ඉන්නවා. නැවත අපිට ඒ ස්වර්ණ යුගයේ එක්සත් ජාතික පක්ෂ ඇති කරපු යුද්ධ දෙකක් තියෙද්දි අපේ නායකයෝ රට දියුණු කරේ වටේමට දියුණු වෙනවා. අපිට විශාල සංවර්ධනයක් කරා ගෙනියන්න පුළුවන්. ප්‍රෝඩාව අපේ නෑ. අපේ වචන දෙකක් නෑ. අපි ගලේ ගැහුවා වගේ අපි වචන කිව්වොත් කවදාවත් වෙනස් කරන්නේ නෑ. ඒ හින්දා ජනතාවට කියන්නේ වෙනස් කරන දේශපාලඥයෝ දෙපැත්තට කතා කරන කවුරුවත් විශ්වාස කරන්න එපා. ඒ හින්දා මාරු කරනවා නම් එහාට මෙහාට පයින්නවා නම් කාවත් මොන පක්ෂයකට විශ්වාස කරන්න එපා. අපි ඉතා පැහැදිලිව කියනවා මේ රට දියුණු කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. අපිට පාරවල් දියුණු කරන්න පුළුවන්, යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. ඒ වගේම ජනතාවට සහන ලබා දෙන්න පුළුවන්. අපිට කළමනාකරණය තියෙනවා. අපි දන්නවා කොහොමද ආර්ථිකය කළමනාකරණය කරන්නේ. ඒ තුල අපේ දක්ෂ විශාල පිරිසක් ඉන්නවා. ජයා ජයවර්ධන මහත්තයාට හිටියා වගේ ඒ අමාරු කාලෙක එතුමාට අපිට එහෙම අමාරු කාලයක් නෙමෙයි තියෙන්නේ. ආසියා විශාල සංවර්ධනයක් ලැබෙනවා. ඒ සංවර්ධනය තුල අපිට අවස්ථාවක් දෙන්න කියලා අපි කියන්නේ. අපිට අවුරුදු 26ක් හම්බුනේ නැති අවස්ථාව අවුරුදු 26කට කිසිම සංවර්ධනයක් මේ රටේ කරලා නැහැ. ගාම්සානායක මහත්තයාට, ප්‍රේමදාස මහත්තයාට පස්සේ ඇඟට දැනෙන කිසිම දෙයක්, කිසිම කර්මාන්තයක් කරලා නැහැ. මෙතුමාලා අවුරුදු 20ක් ආණ්ඩු කරලා තියෙනවා. ඉතින් ඒ කාර්යභාරය අපිට කරන්න පුළුවන්. ජනතාවට කියන්නේ බොරු මායම් වලට රැවටෙන්න එපා, කුමන්ත්‍රණ වලට රැවටෙන්න එපා. මේ ප්‍රෝඩාකාරී නැවත අර ජරා ජීර්ණ වූ හොර මැර කණ්ඩායම නැවත බලයට ගේන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වටා මේ දැන් එකතු වෙන්නේ. ඉතින් එතුමාට කරන්න දෙයක්වත් නෑ. ඉදිරි අනාගතයේදී මේ රටේ ජනතාව තීන්දුවක් ගන්න ඕනේ. පෙනේ විතරයි පිප්පුවේ පරිප්පු සැමන් මේ සියල්ල වැඩි කරලා භාණ්ඩ 26ක් දෂ්ට කරන්නේ අගෝස්තු 5න් පස්සේ. මේ දෂ්ට මේක පෙනේ බිමට දාන්න, පෙනේ කපලා දාන්න සදිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපිට මැතිවරණය ජයග්‍රහණය කරොත් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා අපිට වැඩ කරන්න පුළුවන්, රට දියුණු කරන්න පුළුවන්. අවුරුදු 5ක් යනවා අපිට මේක මැලේසියාව කරන්න පුළුවන්. අවුරුදු 10ක් යද්දි සිංගප්පූරුව කරන්න පුළුවන් හැකියාව අපේ මේ තරුණ දක්ෂ කණ්ඩායමට තියෙනවා. චන්දවීරකඩි මැතිතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන දැඩි විශ්වාසයක් තියලා තිනවා. ඒ විශ්වාසය ඉදිරියට ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍යයි. පිරිසුදු, දක්ෂ, ප්‍රායෝගිකව මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, ජනතාවට ලං වෙන්න පුළුවන්, ජනතාවගේ දුක තේරෙන මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදී, මේ රටේ නීති සම්පාදනයේදී දායක වෙන්න පුළුවන් නිර්මාණශීලී මිනිස්සු, මේ රටට තාක්ෂණය හඳුන්වා දීම සඳහා හැකියාවක් තියෙන උදවිය ඇතුළු කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි දේශපාලනයේ පිරිසුදුභාවය ආරක්ෂා කරලා තියෙන්නේ. මම පාර්ලිමේන්තු 3ක ඉඳලා අපි කිසිම දවසක මැතිවරණ 4ක් ඉල්ලලා තියෙනවා. පොලිස් පොතක අපි කවදාවත් නම ලියාගත්තේ නැතුව ඒ ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ හැටියට අපිට විශාල අභියෝගයක් තියෙනවා. 1989 225න් 11 දෙනෙක් ගාල්ලෙන් ගියා පාර්ලිමේන්තු. අද යන්නේ 9 දෙනයි. ගාලු දිස්ත්‍රික්කයේ ආර්ථිකය සම්බන්ධව, ජීවත් වීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.
ඒකේ භයානක තත්ත්වය ඇති වෙලා තින්නේ. අනිත් පැත්තෙන් අධ්‍යාපනය අතින් ඊටාම විශිෂ්ට ප්‍රතිඵල දෙන දරුවන් බිහි වෙලා තියෙනවා. අධ්‍යාපනය ශක්තිමත් වෙලා තියෙනවා. නමුත් එයාට ජීවත් වීම සඳහා රැකියා හොයා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ගාල්ලෙන් පිටවීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද සංචාරක කර්මාන්තය මේ මොහොතේ කඩා වැටිලා තියෙනවා. අපිට සංචාරක කර්මාන්තය යලි පණ ගන්නවන්න. ඒ වගේම අපේ තේ පොල් රබර් කුරුඳු භෝග දියුණු කරන්න ඒ පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් දීවර කර්මාන්තය මීට වඩා ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් උසස් අධ්‍යාපන ආයතන තවදුරටත් ශක්තිමත්ව බිහි කරන්න. මොකද ගාල්ලේ බුද්ධිමතුන්ගේ පුරවරයක්. ඒ බුද්ධිමතුන් ගාල්ලෙන් පිටවෙන එක නවත්තලා ගාල්ල තුලම රඳවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අපි ගාල්ලු ජනතාව වෙනුවෙන් කළ යුතුව තියෙනවා. මේ වැඩපිළිවෙල රටේ සෞභාග්‍ය දක්ම ක්‍රියාත්මක වෙනකොට අපිට අනිවාර්යයෙන්ම එලි දක්වන්න යථාර්ථයක් කරගන්නට හැකියාව තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ ගොඩනැගෙන පොහොට්ටුවේ රජයකටත් කියන එක ජනතාව විශ්වාස කරනවා. ඒ නිසා පෙළ ගැහිලා 3-2 ශක්තිමත් බලයක් ලබා දෙන්න පොහොට්ටුවට කතිරය ගහන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම අද දවසේදී සුලිය වැඩසටහන සමගින් එකතු වුණු චන්ද වීරක්කොඩි මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම සුජෝසෙන් මැතිතුමනි ඔබතුමන්ට ලසන්තාලි ගෙවන් මැතිතුමන්ට ඒ වගේම විමල් රත්නායක මැතිතුමන්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා එළඹෙන පාර්ලිමේන්තුව තුළ ඔබ සිව් දෙනාම දකින්නට අපට අවස්ථාව ලැබේවා කියලා ඒ සුබ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී අපි සුලිය නිමාවටපත් කරන්නේ එළඹෙන බදාදාවේ රාත්‍රී 10:10ට අපි මුණ ගැසෙමු කැලඹිට දේශපාලනයේ කතාව සුලිය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.